සියලු දෙනාටම පිරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි. අද 74 වෙනි වැඩසටහන. අපිට තියෙන පිටුව 304 පිටුව 이르දි දශය. 이르දි දශය තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අවසාන පරිච්ඡේදයේ නවම පරිච්ඡේදයේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකෙදී අපි සාකච්ඡා කරා අභිඥා ඉපදවීම අපි 8 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරා. ඒකෙදී මූලිකව අපි කෙසේද උපද්දන්නේ කියන කාරණා අපි ඉගෙන ගත්තා. අද මේ පාඩමේම 이르දි දශය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි පාඩමට යමු කෙලින්ම. 304 පිටුව 이르දි දශය. අදිට්ඨා නිද්දි, විකුම්බ නිද්දි, විකුබ්බ නිද්දි, මනෝම ඉද්දි, ඥාන විපාරිද්දි, සමාධි විපාරිද්දි, අරිද්දි, කම්ම විපාක ඉද්දි, පුඤ්ඤිද්දි, විජ්ජාමයිද්දි, සම්මප්පයෝග පච්චයිද්දි කියා 이르දි දශයක් ඇත්තේ. 이르දි දශයක් වෙනවා. දැන් අපි කිව්වේ අර ඉස්සෙල්ලා අභිඥා කීයක් තිබුණද? අභිඥා 5ක් තිබුණා. ඒ අභිඥා 5 තමයි ඉද්දිවිද අභිඥාව, දිව්‍ය ශෝත අභිඥාව, පරචිත්ත විජානන අභිඥාව, పూర్වේ නිවාසානුස්මෘති අභිඥාව, දිව්‍ය චක්ෂුරබි අභිඥාව. ඉතින් මේ අභිඥා උපද්දවන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. කොහොමද ඉගෙන ගන්නේ? කොහොමද උපද්දන්නේ? ඔව්. කසිනයක් ගන්න ඕනේ. කසින කීයක් තියෙනවද? කසින 10යි. ඇයි කසින ගන්නෙ? කසින 10යි තව ආනාපාන සතිය. ඇයි? දැන් ඔක්කොම කර්මස්ථාන කීයක් තියෙනවද? 40ක් තියෙනවා. එතකොට 40න් ඇයි 11ක් ගත්තේ? 11ක් විතරක් ගත්තේ. ඔව් කර්මස්ථාන 40 මොනවද? කසින 10යි. ඊට පස්සේ අශුභ 10යි. ඊට පස්සේ අනුස්සති 10යි. ඊට පස්සේ බ්‍රහ්ම විහාර 4යි. ඊට පස්සේ ආහාරයේ පටික්කුල සංඥාව සහ චතුධාතු ව්‍යස්ථානය. එතකොට 36යි නේ. 30යි 4යි 34යි 2යි 36යි. අනිත් 4 අරූපය 4. අරූප ධාන 4 නැත්නම් මේ ආරම්භන නැත්නම් කර්මස්ථාන 4. අරූප්‍ය කර්මස්ථාන 4. අපි මේ කර්මස්ථාන ගැන කතා කරන්නේ. කර්මස්ථාන කිව්වේ මොකද්ද? භාවනාවක් සඳහා ගන්නා වූ අරමුණ කර්මස්ථානය කිව්වේ. භාවනාවක් කරන අරමුණක් ඕනද? ඕන. අරමුණක් ඕන. ඒතර කර්මස්ථාන 40 කියලා කිව්වේ භාවනා කිරීම සඳහා ගන්නා වූ අරමුණු 40. 40 වර්ග වශයෙන් 4යි. දැන් මේ 40න් අපි මෙතන කියන්නේ 11යි. ඇයි දැන් 40ක් තිබුණා. කර්මස්ථාන 40ක් තිබුණා. සමත භාවනාවේදී ගන්නා වූ අරමුණු 40ක් තිබුණා. ඒ 40න් අපි 11ක් විතරයි කතා කරන්නේ මෙතෙන්දී. ඒ කියන්නේ අභිඥා ඉදීම සඳහා 11ක් විතරයි කතා කරන්නේ. ඇයි අභිඥා උපද්දන්න නම් පංචම ධානයට යන්න වෙනවා. එතකොට පංචම ධානයට යන්න පුළුවන් අරූප ධාන කීයක් රූප ධාන කීයක් තියෙනවද? රූප ධාන කීයද? රූප ධාන 5යි. රූප ධාන 5යි. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය. එතකොට අභිඥා උපද්දනා නම් කොතෙන්ට යන්න ඕනද? පස්වෙනි ධානයට යන්න වෙනවා. පස්වෙනි ධානයට යන්න වෙනවා. එතකොට පස්වෙනි ධානයට යන්න පුළුවන් අරමුණු විතරයි ගන්න වෙන්නේ අපිට අභිඥා උපදිනවා නම්. හරි නේද එහෙමනම්? හරිද ඒක? අභිඥා උපද්දන්න නම් පංචම ධානයේ ඉන්න ඕන. පන්තිම ධානයට ගිහිල්ලා තවදුරටත්
මේ ධානය අරමුණේ සමාධිය වඩන්න ඕන. හරිද? එහෙම නේද? මතකද? මතක නැහැ නේ. දන්නේ නැහැ වගේ නිකන්. අභිඥා උපද්දන්න පංචම ධානයට යන්න ඕන. අනේ රූපාවචර පංචම ධානයට යන්න ඕන. පංචම ධානයට යන්න පුළුවන් කර්මස්ථාන 11යි තියෙන්නේ. ඒක තෙන්ට යන්න පුළුවන් කසින දසේනොයි ආනාපානී සතිනේ විතරයි. ඉතින් ඒක නිසා ඒ 11න් එකක් ගන්න වෙනවා අපිට පංචම ධානයට යන්න නම්. අභිඥා උපද්දන්න නම්. පැහැදිලි නේද? ඒ තමයි කසින දසයයි ආනාපාන සතියයි. ආනාපාන සතිය අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කසින දසය ගැන අපි කතා කරා. කසින දසය මොනවද? පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, නීල කසිනය, පීත, ලෝහිත, ඕදාත. ඊට පස්සේ ආලෝක, ආකාශ. ඔන්න 10යි එතන. 10යි ආනාපාන සතියයි. එතකොට එහෙම ගිහිල්ලා තවදුරටත් ඒ සමාධිය දියුණු කිරීම නිසා නැත්නම් සමත අරමුණ දැන් අපි කර්මස්ථානයේ ගත්තේ අරමුණනේ ගත්තේ ඒ අරමුණ තවදුරටත් ඒ අරමුණේ දියුණු කිරීමෙන් තමයි අවිඥා ඉපෙද්දුවේ. එහෙම උපද්දන්න පුළුවන් අවිඥා පහක් තිබුණා. ඒ තමයි ඉද්ධිවිද අවිඥාව, දිව්‍යශෝත අවිඥාව, පරචිත්ත විඥාන අවිඥාව, පූර්වේ නිවාසානුස්මෘති අභිඥාව, දිව්‍ය චක්ෂුරබි අභිඥාව. හරිද? ඒකෙදි මේ 이르දි 10ක් තියෙනවා. දැන් ඉර්ධි විද අභිඥාවේදී අභිඥාවෙත් තියෙනවා ඒ අභිඥා තුලින් උපද්දන්න පුළුවන් 이르දි. හරිද? එතකොට ඒ විශේෂ වූ 이르දි වශයෙන් සලකන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අන්න ඒ 10 තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? අපි පාඩමට යනවා. එයින් 10 තමයි අදිත්තා නිද්දි 이르දිය. අදිත්තා නිද්දි 이르දිය. ඊළඟට විකුබ්බ නිද්දි 이르දිය. ඊළඟට මනෝම ඉද්දි 이르දිය. මනෝම ඉද්දි 이르දිය. ඥාන විපාරිද්දි 이르දිය. සමාධි විපාරිද්දි 이르දිය. අරි ඉද්දි 이르දිය. කම්ම විපාක ඉද්දි 이르දිය. පුඤ්ඤිද්දිය විඥාමයිද්දි. හරිද? සම්මප්පයෝග පච්චයිද්දි. හරිද? දැන් අදිත්තා නිද්දි කියනකොට 이르දි කෑල්ල අතරට එනවා ඇත්තටම. අදිත්තා නිර්දි අදිත්තා නිද්දි කිව්වහම 이르දි කියන කෑල්ල එනවා එතෙන්ට. හරිද? වෙනම කියනවා අදිත්තා නිද්දි විකුබ්බ නිද්දි මනෝම ඉද්දි ඥාන විපාරිද්දි සමාධි විපාරිද්දි අරිද්දි කම්ම විපාකිද්දි පුඤ්ඤිද්දි විඥාමයිද්දි සම්මප්පයෝග පච්චයිද්දි කියා 이르දි 10ක් ඇත්තේ. එක්කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම පෙනී සිටීම නොපෙනී සිටීම. පෙනී සිටීම කිව්වේ නොපෙනී ඉන්නකොට පෙනී සිටීම. ඊළඟට පෙනී ඉන්නකොට නොපෙනී සිටීම. ඊට බිත්ති පර්වතාදියෙන් ඔබට නොසැපී යාම ජලෙහි මෙන් පොළොවේ ගිලීම. ගැලීම කියන්නේ ගිලීම කියන එක. යනාදිය අදිත්තා නිද්දි නම් වෙයි. මෙන්න මේවට කියනවා අදිත්තා නිද්දි කියලා. ඊළඟට තමාගේ ප්‍රകൃතිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු රකුසෙකු මෙන් හෝ සිංහ ව්‍යාග්‍රාදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බ නිද්දි. ඒකට කියනවා අපි විකුබ්බ නිද්දි. විකුබ්බ නිද්දි කියන්නේ විකුබ්බ 이르දි කියන එක තමයි විකුබ්බ නිද්දි කියන්නේ. තමාගේ ශරීරය තුළ තවත් අංග සම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝම ඉද්දි. මනෝම ඉද්දි. අර අපි අහලා තියෙන්නේ මනෝකාය ගැන නේද? මේකත් එක්ක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. මනෝකායක් ගැන අපි සමහරලාට කතා කරනෝනේ නේද? ඒක මෙන්න මේ 이르දියත් එක්ක තමයි මේක බැඳිලා තියෙන්නේ. ඒකත් එක්ක ආපු යම් සංකල්පයක්. ඔව්. 이르දි අභිඥා බලයෙන් සිදුවන්නේ කියන ලද 이르දි තුන පමණකි. ඔන්න ඔය කිව්ව 이르දි තුන තමයි. ඒ තුන මොකද්ද? අදිත්තා නිද්දි, විකුබ්බ නිද්දි, මනෝම ඉද්දි කියන ඉද්දි තුන අර ඉස්සෙල්ල කිව්ව අභිඥාව කිව්වනේ ඉද්දිවිද අභිඥාව කියලා එකක්. ඉද්දිවිද අභිඥාවෙන් කරන වැඩ තුන තමයි ওই තුන. හරිද? ඒ අභිඥාව. ඒතකොට ඉතුරු 이르දියේ ඒ අභිඥාවෙන් කරන 이르දි නෙවෙයි. ඒකත් වටහා ගන්න එක වැදගත්.
ඔය කිව්ව අදිට්ඨානිද්දි විකුප්පනිද්දි විකුබ්බනිද්දි මනෝමයිද්දි කියන්නේ අර ඉස්සෙල්ල කිව්ව ඉද්දිවිද ඥාණයෙන් කරන ඒවා. හරි ඉද්දිවිද ඥාණේ තවත් ආකාර තුනක් කියලා ගත්තත් නිවැරදියි. ඉද්දිවිද අභිඥාවේ ආකාර තුනක් තියෙනවා. ඒ තමයි අදිට්ඨානිද්දි විකුප්පනිද්දි මනෝමයිද්දි. හරිද? ඊට අනිත් 이르දි වෙනස් ඒවා ඒක අපි බලමු මොනවද කියලා. ඇතම් උසස් ඥානයන් ඇතිවන කල්හිද ඇතිවීමට කලින්ද ඇතිවීමෙන් පසුද ඒ ඥානයේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම ඥාන විප්පාරිද්දියේ යමෙකුට ඒ જાතියේදී නියමයෙන්ම අරහත් මාර්ග ඥානය ඇතිවන්නේ නම් ඒ තැනැත්තා එය නොලැබ කවර හේතුවකින්වත් නොමියන්නේය. බාල කාලයේදී බක්කුල තෙරුන් වහන්සේ මසකු විසින් ගිලනු ලැබූ එහෙත් දිවි රැකිනේ එය ඥාන විප්පාරිද්දිය. අපි අහලා තියෙනනේ බක්කුල තෙරුන් වහන්සේ ගැන නේද? බක්කුල කියන්නේ කුල දෙකක් කියන එක. කුල දෙකක් කියන අර්ථයෙන් තමයි බක්කුල කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මත්ස්‍යයෙකු විසින් මත්ස්‍යයෙකු විසින් ගිලනු ලැබුවා මේ දරුවා නාවන අවස්ථාවේදී මසකුවා විසින් ගිලනු ලැබුවා. ඊට පස්සේ මේ මත්ස්‍යයා හමු වෙනවා තවත් දීවරයෙකුට. ඒ දීවරයා මේ මත්ස්‍යයා විකුණනවා ගිහිලා තවත් පවුලකට. ඒ පවුලේට විකුණට පස්සේ ඒ බඩපල්ල බලනකොට මේ මත්ස්‍යයා කපල බලනකොට ඇතුලේ දරුවෙක් ඉන්නවා. දරුවා මේ ජීවි කියන්නේ පණ දෙන මේ දරුවගේ. එතකොට ඒ දරුවා හැදුනා. ඒ කියන්නේ ඒ පවුලටත් හිටියේ නෑ දරුවෝ. ඒක නිසා ඒ අය ඒ දරුවා හදාගත්තා. පස්සේ මේ පිළිබඳව දැනගෙන මේ දරුවගේ ඇත්තම අයිතිකාරයෝ අයත් මේ රාජ සභාවට මේ ප්‍රශ්න විසඳන්න ගෙන ගියා. ඊට පස්සේ රාජ සභාවේදී දුන්න තීන්දුව තමයි මේ පවුල් දෙකටම අයිතිය දුන්න මේ දරුවගේ අයිතිය. ඒ නිසා කුල දෙකක් වුණ නිසා බක්කුල වුණා. ඒ දරුවා එහෙම මත්ස්‍යයේ ගිලලත් ජීවිත හානි වෙන්නේ නැතුව ඇති උනේ මෙන්න මේ කියන ඥාන විප්පාරිද්දිය. ඒ ඥානය නිසා මොකද ඒ භවයේ ඒ බක්කුල තෙරුන් වහන්සේ රහත් වෙන්න ඥානය දිනු කරලා තිබුණා. අනිවාර්යෙන් රහත් වෙනවා ඒ භවයේදී. ඒ රහත් වීමේ ඒ ශක්තිය නිසා රහත් වීමට තියෙන ඥානය දිනු කරලා තිබුණ නිසා ඒ ඥානීය ආනුභාවයෙන් ඒ ජීවිතය ආරක්ෂා වුණා. ඒ අනිවාර්යෙන් ඒ භවය තුල අනිවාර්යෙන් රහත් වෙනවා. ඒ රහත් වීම අන්න ඒක ඒ ඥානය තමයි. ඒ ඥානයත් එක්ක තමයි උන්වහන්සේ ඉපදුනේ. ඒතකොට ඒක නිසා ඒ ඥාණයෙන් ඒ ජීවිතය ආරක්ෂා කරලා දුන්නා. අන්න ඒකට තමයි කියන්නේ ඥාන විප්පාරිද්දිය කියන්නේ. ඒකට තමයි ඥාන විප්පාරිද්දිය කිව්වේ. බාල කාලයේ සංකීච්ඡ තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීමද භූතපාල තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීමද ඥාන විප්පාරිද්දිය. ඒතර ඒ වගේ අර ඒ ඥාන ඒ ශක්තියෙන් ආරක්ෂා කරලා දෙනවා ඒ ජීවිතේ. ඒක නිසා ඒක තමයි ඒ ඥානය නිසානේ ඒක උනේ. අන්න ඒක නිසා ඒක ඥාන විප්පාරිද්දිය වුණා. ඒ කියන්නේ ඒ කලින් භවවල ඒ උපද්දාගත්තු ඥානය නැත්නම් ඒ ඥානය කියන්නේ ශක්තියක් නේ ඒක. ඒ ශක්තියෙන් ඒක අනුභවයෙන් තමයි ඒ දේවල් වලින් බේරුනේ. ඒක 이르දියක්. ඒක ඥාන විප්පාරිද්දිය. සමාධියෙන් ඉන්න කාලයේදී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමාධියේ ආනුභාවයෙන් ඒක වැදගත් යම් දේ සිදුවීම සමාධි විප්පාරිද්දිය. ඒකට සමාධි ආනුභාවයෙන් යම් දෙයක් වෙනවද ඒක සමාධි විප්පාරිද්දිය. සරියුත් මහ තෙරුන් වහන්සේට කපෝත කන්දරාවෙහි වැඩවෙසෙන කල්ලි එක් යකෙක් ඇතක වුවද ඇද වැටෙන තරමේ තද පහරක් ගැසීය. ඒ අවස්ථාවෙහි සමාපත්තියෙන් උන් බැවින් උන්වහන්සේට අමාරුවක් නොවේ. අපි අහලා තියෙන මේ කතාවනේ. එක්තරා අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ සමාධියෙන් භාවනා කර ඉන්න අවස්ථාවකදී ඊට උඩින් ගමන් කරපු යක්ෂෝ දෙන්නෙක් ඊටාම
ශක්තිමත් පහරක් එල්ල කළා. යම් මේ ස්වාමීන් වහන්සේ මේ රහරුත් ස්වාමීන් වහන්සේත් එක්ක යම් ගැටලුවක් තිබුණා දැකලා තමයි පහර දුන්නේ. අපි දන්නවා යක්ෂයෝ ඉන්නේ කොහෙද? යක්ෂයෝ ඉන්නේ කොහෙද? චාතුර් මහරජකයෝ. චාතුර් මහරජකී ඉන්නේ කොහෙද? උතුරු දේශයේ නේද? උතුරු චාතුර් මහරජකගේ උතුරු දේශයේ කවුද ඒක පාලනය කරන්නේ? වෛශ්‍රවණ අපි වෙසමුනි කියලා කියන වෙසමුනියයි කියලා කියන්නේ යක්ෂයා පාලනයේ වෙසමුනියයි කියලා කියනවා වෛශ්‍රවණ කියලා කියනවා තව කියනවා ධනයට අධිපති කියලා කියනවා ඒවා හැබැයි ඔක ඇවිල්ලා තියෙන්නේ මේ සම්බන්ධ වෙනවා Hindu ආගමටත් ආලක මන්දාව තියෙන කාගේද? එයාගේ මේ විමානයට කියනවා ආලක මන්දාව කියලා. කවුද? ආලක මන්දාවේ ඉන්නේ කවුද? මේ නම මේ කවුද? ඔව් වෙසමුණිට කිය තව නමක් තියෙනවා මේක මේ මතක් වෙන්නේ මට. කුවේර. කුවේරයා කියන නම කියන්නේ ධනයට අධිපති කියලා කියනවා. ධනයට අධිපති නිසා කුවේර වුණා. ධන කුවේරයයි කියලා කියන්නේ. ඒතර මේ වෙසමුණිට තමයි ඒ කියන්නේ. ධනයට අධිපති මේ පෙනුමෙන් මේ ස්වභාව මේකට මේ යම් මට්ටමක Hindu ආభాෂයක් ලැබිලා යම් මට්ටමක මේක විග්‍රහ කරනවා ඒ විදිහටත් කුහේර කියලා කියනවා. ඒක අර්ථයකින් මේ Hindu ආభాෂයත් එක්ක විරූපී දෙවියෙක් කියලාත් කියනවා. හැබැයි දෙවියෝ සාමාන්‍යයෙන් විරූපී නැහැ. යක්ෂයෝ කියලා කියන්නේ මූලිකව අර චාතුර් මහරජගේ උතුරු දේශයට අධිපති වෙසමුණි වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා කියන්නේ වරම් දෙවියෝනේ ඒගොල්ලෝ වරම් දෙවියෝ 4 දෙනෙක් ඉන්නෝනේ චාතුර් මහරජකේ. ඒ වරම් දෙවියන් යටතේ තමයි මේ යක්ෂයෝ ඉන්නේ. හැබැයි යක්ෂයෝ ඉන්නවා සෝවාන් වෙච්ච අයත් ඉන්නවා. දැන් තාම ශක්තිමත් අය මේ අය. තාම ශක්තිමත් කොහොමත් අපේ ශරීරයට වඩා විශාල ශරීරය තියෙන අයනේ. දෙවියෝ කියන්නේ අපිට වඩා විශාල ශරීරය තියෙන්නේ ශක්තිමත් අය. එතකොට නමුත් මේ යම් කාරණා Hindu ආගමත් එක්කත් බැඳිලා යම් මේ ජනප්‍රවාද ඇති වෙලක් තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම සියල්ල එහෙම ගන්නවම හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් බෞද්ධ වරම් දෙවියෙක් තමයි මේ වෛශ්‍රවණ කියලා කියන්නේ. වෙසමුණි කියලාත් භාවිතා වෙනවා. වෙසමුණි කියලාත් භාවිතා වෙනවා. ඒක සමහර දේවල් මේ ඔයවා මේ ප්‍රබන්ධ නැත්තම් ඒව ගැන අර Hindu ආభాෂය ලැබිලා ඇවිච්ච දේවල් තියෙනවා. ඒකත් මතක තියා ගන්න ඕන අපි. හරි කොහොම හරි අපි කතා කරේ දැන් සරියුත් ස්වාමින් වහන්සේ සමාධියෙන් හිටපු නිසා තමයි ඊටාම ශක්තිමත් අර පහරක් දුන්නට ඒ පහර වලක්වා ගැනීම නෙමෙයි දැනුන්නේ ඒක පහර දුන්න දැනුනේ නෑ ඒක ලොකුවට දැනුනේ නෑ ඒ දැනුනේ නැත්තේ මොකද සමාධි විපාරිද්දිය නිසා තමයි දැනු සමාධියෙන් හිටියේ ඒක නිසා ඒක දැනුන්නේ නෑ ඊළඟට කකුසඳ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ සංජීව තෙරුන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මොන කල්පෙද ඉපදුනේ කකුසඳ මීට කල්ප කීයකට කලින්ද ඉපදුනේ මීට කල්ප කීයකටද කලින් කකුසඳ ඉපදුනේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේ කල්ප කීයකට කලින්ද මේ කල්පයට කල්ප කීයකට කලින්ද නේ කල්පේ එතකොට කොණාගමන බුදුරජාණන් වහන්සේ කල්ප කීයකට කලින්ද ඒත් මේ කල්පෙමයි එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒත් මේ කල්පෙමයි දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
ඒ වගේ බුදුරජාන් වහන්සේලා 5ක් උපදින කල්පේ තමයි උපරිම බුදුරජාන් වහන්සේලා උපදින්නේ. එහෙම උපරිම බුදුරජාන් වහන්සේලා කියන්නේ 5 නමක්. පහළ වෙන කල්පයකට අපි නම කියනවා මහා භද්‍ර කල්පය. මහා භද්‍ර කල්පය. එතකොට බුදුරජාන් වහන්සේලා එක් නමක් උපදින කල්ප තියෙනවා, දෙනමක් උපදින කල්ප තියෙනවා, තුන් නමක් උපදින කල්ප තියෙනවා, හතර නමක් උපදින කල්ප තියෙනවා, පස් නමක් උපදින කල්ප තියෙනවා. හරිද? මේ තමයි මහා භද්‍ර කල්පය. තව මේ කල්පයේදීම තව එක බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න තව ඉදිරියට නියමිතයි. එතකොට කකුසද බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු සංජීව තෙරුන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියෙන් වැඩ වෙසෙනු දුටු මිනිසයෝ මේ ශ්‍රමණයා හිඳගෙනව මැරී ඉන්නේ යයි කියා උන්වහන්සේ යටකොට දර දමා ගිනි ලැබුවා. ගිනි තිව්වා. අපි ඒකත් අහලා තියෙනවා. දර ඉවර වෙන තෙක් ගින්න ඇවිලුනේය. එයින් උන්වහන්සේගේ සිවුරු වලටත් හානියක් නොවිය. එයද සමාධි විපාරිති. අර සමාධියෙන් හිටපු නිසා තමයි අර මේ සිවුරු වලටවත් හානියක් නෙවුනි. ගිනි ඇවිලුනේ නැහැ. ගිනි ගොඩ ඇවිලුණා. නමුත් සිවුරු වලටවත් උන්වහන්සේටවත් හානියක් උන්නේ නැහැ. දැවුනේ නැහැ. ඒ සමාධි විපාරිද්දිය නිසා තමයි හැමුනේ. සමාධි විපාරිද්දිය නිසා. සිත වසඟ කරගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අන්‍යයන් පිළිකුල් කරන දේවල් ගැන පිළිකුල් නැතිවද විසිය හැකිය. අන්‍යයන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුලද ඇති කර ගත හැකිය. පිළිකුල් ඌද පිළිකුල් නොඌද සියල්ල ගැන මධ්‍යස්තවද විසිය හැකිය. රහතුන්ගේ ඒ 이르දිය ආර්ය 이르දිය වේ. අපි අහලා තියෙන මතකද කාශ්‍යප මේ රහතන් වහන්සේ. උන්වහන්සේ දානය පිළිගන්නනකොට එක්තරා පුද්ගලයෙක් ලාදුරු රෝගයේ හැදිච්ච පුද්ගලයෙක් ඇවිල්ලා දන් බෙදුවා. දන් බෙදනකොට ඇඟිල්ලක් ගැලවිලා කැඩිලා හැරුණා පාත්‍රයට. උන්වහන්සේ කිසිම ඒ ගැන කිසිම මේ පිළිකුලක් ඇති වුණේ නැහැ. ඒක අයින් අර කළ පැත්තකින් තියලා ඊතුරු දානෙ වැළඳුවා. නේද? අන්නේ මොකද්ද? ආර්ය ඉර්ධිය. ආර්ය වුණ ගමන් ඒ පිළිකුල් නැති වෙනවා. හරිද? එතකොට අපිට දැන් ඔය පොඩි දෙයක් ගැනව හරි පිළිකුලක් ඇති වෙනවා නම් අපි ආර්ය මට්ටමින් කොච්චර දුරද කියලා ඉතින් තම තමන්ටම හිතා ගන්න පුළුවන්. පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයින්ටත් ඇති 이르දිය කර්ම විපාකජ 이르දිය. 이르දි ඇතිව විසුව ආදී කල්පික මිනිස්සුය. ඒ කියන්නේ මේ අපි දන්නෝනේ අර කර්ම විපාකජ 이르දිය. අපි අහලා තියෙනවා මේ මොකද්ද එක්තරා මේ විතා පුණ්‍යවන්ත මිනිස්සු ඉන්න ප්‍රදේශයක් ගැන මට නම් මතක් වෙන්නේ. කොහෙද මේ කුරු රට. කුරු රට. නේ? නෑ නවදිල්ලේ කුරු රට නෙමෙයි. ඒ කියන්නේ එතන හිටියේ කුරු දිවයින ගැන. කුරු රට කියන්නේ එකක්, කුරු දිවයින කියන්නේ තව එකක්. හරිද? උතුරු කුරු දිවයින. උතුරු කුරු දිවයින. උතුරු කුරු දිවයින කියලා කියන්නේ ඇත්තටම මිනිස්සුયો ඉන්නේ. හැබැයි ඒක අපිට පේන්නේ නැහැ. උතුරු කුරු දිවයිනේ අපිට පේන්නේ නැහැ කියලා කියන්නේ දැන ඒ උතුරු කුරු දිවයිනේ ඉන්න අය මේ තියෙන කර්ම විපාකජ 이르දිය තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි මේ කියලා තියෙන්නේ 이르දි ඇතිව විසුව ආදි කල්පික මිනිස්සු. මිනිස්සුන්ටත් අන්නේ 이르දිය තිබුණා. මේ කියන්නේ කර්ම විපාකජ 이르දි. උතුරු කුරු දිවයිනේ ඉන්න අය. ඒ අයට පුළුවන් මේ 이르දි මේ මාගේ අර කර්මයෙන් ලබාගත් උසස් විපාක. කුරු දිවයින කියලා කියන්නේ නවදීවලට ආසන්නයේ ඇතුණු මේ කියන්නේ බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරපු කොටස දේශයට ඒකටත් කුරු දිවයින කියලා කුරු රට කියලා කියනවා. එතකොට ඒක හැදිලායි කියලා ඒ සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ ඒ කුරු රට මේ එක්තරා අවස්ථාවකදී කුරු දිවයිනෙන් ආපු පිරිස
ඇවිල්ලා වාසය කරපු ස්ථානය නිසා කුරු රට කියලා ඒ ප්‍රදේශයට ඇති වුණා. ඇති වෙලා තියෙනවා. ඒක තමයි එක පැහැදිලි කිරීමක්. ඒ කුරු රට කියලා ඒ නවදිලේට ආසන්න ප්‍රදේශයේ සතිපට්ඨාන දේශනා කරපු ස්ථානයට කුරු රට කියලා නම ඇදලා තියෙන්නේ. එහෙමයි කියලා තමයි එක පැහැදිලි කිරීමක්. නමුත් උතුරු කුරු දිවයිනේ කියලා කියන්නේ වෙනම ස්ථානයක්. මේ දෙක පටලවා ගන්න. උතුරු කුරු දිවයින. ඔව් මහාර පේපතේ අපිට පේන්නේ නැහනේ. අපිට පේන එකක් සාමාන්‍යයෙන් අපිට පේන එකක් නෙමෙයි ඒක. ඔව් ඒ හිමාලයේ මේ මොකද විලදී අනෝතත්ත්ව විල. අනෝතත්ත්ව විලේ තමයි පැම් පහසු වෙන්නේ බුදු. ඒ අනෝතත්ත්ව විලත් ඒ හිමාලයේ තියෙන එක්තරා විශේෂ වූ විලක්. එතකොට ඒ විලට තමයි වඩින්නේ භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා පැම් පහසු වෙන්න. ඒ අවස්ථාවේදී තමයි මේ අභිධර්මයේ මාතෘකා වශයෙන් සරියොත් ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේට දේශනා කරන්නේ. උතුරු කුරු දිවයින කියලා නෙමෙයි අනෝතත්ත්ව විල ආසන්නයට කියලා තමයි තියෙන්නේ. අනෝතත්ත්ව විල ආසන්නයේදී තමයි දේශනා කරන්නේ. ඊට පස්සේ ඒක තමයි උන්වහන්සේ ජේතවනාරාමේදී උන්වහන්සේගේ ගෝලයන් 509කට දේශනා කරනවා. දැන් මේක අපි මොකද? ප්‍රශ්න ඈ? ඔව් විල් පහක් ගැන කියවෙනවා. විල් පහක් ගැන කියවෙනවා. මට නම් මතක් වෙන්නේ නැහැ. විශේෂයෙන් බුදුදහමේ විල් පහක් ගැන කතා වෙනවා හිමාලයේ පිහිටපු. එයින් එකක් තමයි අනෝතත්ත්ව විල. තව අනිත් නම් ටික මට දැන් මතක් වෙන්නේ නැහැ. ඉදිරියේදී මතක් වුණොත් කියන්නම්. එතකොට ඒක තමයි අර කර්ම විපාකජ 이르දිය. පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් කිව්වේ අර වගේ. භූතයින්ටත් ඇති 이르දිය කර්ම විපාකජ 이르දියේ. 이르දි ඇතිව විසූ ආදී කල්පික මිනිස්යෝය. චක්‍රවර්ති රජවරුන්ගේ 이르දිය හා ජෝතිය දැන් මෙතෙන්දී අර පටලව ගන්න එපා. ආදී කල්පික මිනිස්යෝයි කිව්වහම අර දැන් 이르දි පාන්න පුළුවන් පස්වෙනි ධානය වඩලා 이르දි මේ අර අපි කියවනේ මේ ඉද්ධිවිජ ඥානය ඉද්ධිවිද අභිඥාව ඇති කරගෙන එහෙම ඒක වඩලා පුළුවන් ඉද්ධි බලපාන්න. ඒක වෙනම එකයි. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ පස්සේ ඥානයට ගිහිලා ධාන වඩලා අභිඥා ඇති කරගෙන ඉද්ධි පාන එක නෙමෙයි වෙනම. දැන් ඒක නම් අපි දේවදත්ත ස්වාමීන් වහන්සේත් ඇති වුණානේ ඇති කරගත්තනේ. ඒ අභිඥාව. එතන කියන්නේ අභිඥාව. මේ කර්ම විපාකජ ඉද්ධි කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒකයි මේකයි දෙකක්. ඒක මේක අභිඥාවෙන් එන එකක් නෙවෙයි මේක. තේරුණා නේද? පටලව ගන්න එපා. දැන් එකපාරට තේරෙන්න පුළුවන් දැන් මේ කර්ම විපාකජ අභිඥාවයි කියලා කියන්නේ කර්ම විපාකජ 이르දී කියලා කියන්නේ අර කියන ඉද්ධිවිජ ඥානය කියලා. ඒක නෙමෙයි. ඒක අභිඥාවේ. අභිඥාවෙන් තුනයිනේ ආවේ. ඉද්ධිවිජ ඥානයේ ආකාර තුනක් තිබුණා. ඒ කියන්නේ මේ 이르දියේ පළවෙනි තුන. ඒ තමයි අදිඨානිද්දි, විකුබ්බනිද්දි, මනෝමයිද්දි. ඒ තුන. ඒක අභිඥාවෙන් ආවේ. දැන් මේ කියන්නේ ඒක නෙමෙයි. මේක කර්මයයි විපාකයයි කර්ම නිසා එන විපාකයෙන් එන 이르දිය. කර්ම නිසා එන කර්මයේනේ විපාකයේනේ කර්මයෙන්නේ. මතකයිනේ? විපාකයේනේ කර්මයෙන්. ඒතකොට කර්මයෙන් එන විපාකයෙන් එන 이르දි බලය. ඒක. ඊට චක්‍රවර්ති රජවරුන්ගේ 이르දිය හා ජෝතිය ජටිලාදී ඇතැම් පින්වතුන්ටද පිහිටි 이르දිය පුණ්‍ය 이르දිය. දැන් එහෙම 이르දිය අපි අහලා තියෙන අශෝක රජතුමාටත් තිබුණා කියලා. අශෝක රජතුමාටත් අර සමහර පක්ෂීන් එක්ක කතා කිරීම හැකියාව පවා තිබිලා තියෙනවා අශෝක රජතුමාට. අපි අහලා තියෙනවා. ඒකට අර ඒ වගේ විශේෂ හැකියාවන් තියෙන රජවරුන්ට එහෙම අය ඉන්නවා. ඒකට තමයි පුණ්‍ය 이르දිය කියලා කිව්වේ. ඊළඟට ලෝකේ ඇත්තා වූ අනේක ප්‍රකාර විද්‍යාවලින් නොඑක් දේවල් සිදු කළ හැකි බව විද්‍යාමයිද්දි කියලා කියනවා. විවිධ දේවල් කරන්න පුළුවන් හැකියාව අපි විද්‍යාමයිද්දි කියලා කියනවා. ප්‍රතිපත්ති සංඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍රහාණය කිරීම හා උපායෙන් තවත් නොඑක් දේ සිදු කිරීම සම්‍යක් ප්‍රයෝග පච්චයිද්දි නම් වේ. සම්‍යක් ප්‍රයෝගය කිව්වේ මොකද්ද?
නොඑක් උපක්‍රම කිව්වා සම්පූර්ණ නෑ ඒක. සම්‍යක් කිව්වහම මොකද වෙන්නේ දෙන්නේ? ඔව් සම්‍යක් කියන්නේ කාටවත් වැරදි වරදක් නොවන කියන එක. සම්‍යක් ප්‍රයෝග. දැන් සම්‍යක් ප්‍රයෝග කියන්නේ ප්‍රයෝගයක් හැබැයි සම්‍යක් ඒක. කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒතර ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා සම්‍යක් ප්‍රයෝග කියනවා. එතකොට ඒ වගේ ප්‍රතිපත්ති සංඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍රහාණය කිරීම හා උපායෙන් තවත් නොඑක් දේ සිදු කිරීම සම්‍යක් ප්‍රයෝග පච්චීද්දි නම් වේ. හරිද? ඉතින් සමහර වෙලාවට අපිට සමහර අපේ ලෞකික ජීවිතයේ සමහරට බොරුවක් කියන්න වෙන්නම අවස්ථාවක අපිට සම්‍යක් ප්‍රයෝගයක් දාලා ඒ බොරුවක් නොකිය ඉන්න නොකිය ඉන්න පුළුවන්. බොරුවක් කියන්න වෙනව මොකක් හරි හේතුවක් නිසා. ඒකට අපිට දාන්න පුළුවන් සම්‍යක් ප්‍රයෝගයක්. දාලා අකුසලයේ වෙන්න දෙන්නේ නැහැ අපි. ඔව්. නෝ. බුදුරජාණන් වහන්සේ අන්න එතන සම්‍යක් ප්‍රයෝගයක්. ඔව්. තිස්ස කුමාරයා ඇවිල්ලා අපි අහලා තියෙනවනේ යුද්ධෙදී. ඒ කියන්නේ දෙවනි යුද්ධේ. අපි දන්නවනේ දුටුගැමුණු රජතුමානේ දුටුගැමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා අතර අවස්ථා දෙකකදී යුද්ධ දෙකක් සිද්ධ වුණා. පළවෙනි යුද්ධෙන් දිනුවේ කවුද? පළවෙනි යුද්ධෙන් දිනුවේ සද්ධාතිස්ස කුමාරයා. දෙවෙනි යුද්ධෙන් දිනුවේ දුටුගැමුණු කුමාරයා. පළවෙනි යුද්ධෙන් දිනලා සද්ධාතිස්ස මේ දුටුගැමුණු කුමාරයා පරාද වෙලා ඉතින් නික්මුණා නැත්තම් යුද්ධෙන් පැනලා ගියා. පැනලා ගිහිල්ලා ඒ රහතන් කන්ද කියලා දැනුත් තියෙන ස්ථානයක්. ඒ ස්ථානයට තමයි පැනලා ගියා කියන්නේ. ඉතින් රහතන් වහන්සේකට දානෙකුත් දුන්නනේ. ඒ දානේ අන්තිමට මේ දුටුගැමුණු රජතුමා මරණය සිද්ධ වෙන වෙලාවේ මතක් වුණේ අර ඒ පුණ්‍ය කර්මය තමයි මතක් වුණේ. පින්පොත ගෙනල්ලා කියවුවනේ. කියනකොට ඒක තමයි මතක් වුණේ. ඒ කියන කිදි තමයි මතක් වුණේ. එතකොට දෙවනි යුද්ධෙදී සද්ධාතිස්ස කුමාරයා පරාද වෙලා අන්තිමට ගියේ ඒ පන්සලකට ගියා. මොකද නම ඒ පන්සලේ දෙමටමල් විහාරයට ගියා. ගිල්ලා බේරෙන්න බැරිද දැන් පස්සෙන් එලවගෙන එනවනේ. එලවගෙන වෙලාවේ එතන ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ වැඩ හිටිය ඇඳ යට මේ ටරිංගුවා. එතනට මේ සැඟ වුණා. සැඟ වුණ වෙලාවේ දුටුගැමුණු රජතුමා පැමිණිලා විමසුවා මේ රහතන් වහන්සේගෙන් මේ සද්ධාතිස්ස මේ කුමාරයා පැමිණියාද කියලා. ඒ අවස්ථාවේ උන්වහන්සේ කිව්වා මේ ඇඳ උඩ නැහැ කියලා. නේද? ඔව් ඒක සම්‍යක් ප්‍රයෝගයක්. එතකොට ඒ කියන්නේ දැන් බොරුවක් කියන්නත් බෑ. මේ කුමාරයා අල්ලලා දෙන්නත් බෑ. මේ දෙන්නයි ඝට්ටණය නවත්තන්නත් ඕන. එතකොට එතෙන්දී මොකද්ද සම්‍යක් ප්‍රයෝගයක් දැම්මා? මේ ඇඳ උඩ නැහැ. ඇඳ උඩ නැති එක ඇත්තනේ. ඇඳ උඩ නැති එක ඇත්ත. හැබැයි ඇඳ යට ඉන්නවා කියලා කිව්වේ නැහැ. ඇඳ උඩ නැහැ කියලා කිව්වා. දැන් අන්න ඒ වගේ ඒවා තමයි සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝග. ඒක තමයි සම්‍යක් ප්‍රයෝග පච්චයිද්දි තමයි ඒකට කියන්නේ අපි. ඊට පස්සේ අපි ඒ ටික හරි නේද? එතකොට එතෙන්දී මෙතන 이르දි 10ක් තියෙනවා. ඒ 10න් පළවෙනි 3 තමයි අභිඥාවෙන් ඇති කරගන්නේ. ඊතුරු ඒවා ඒ අවස්ථානුකූලව සමාධියෙන් ඥානයෙන් නිසා කර්ම විපාකය නිසා එතකොට ඒ ආකාරයෙන් ලැබෙන 이르දි තමයි ඊතුරු 7. හරිනේ. අපි ඊළඟ පාඩමට යනවා 306 බුද්ධානුස්සති භාවනාව. නවවන පාඩම. මෙබඳු පොතක සියලුම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දිනාටම ප්‍රයෝජනගත හැකි ප්‍රථම සමත කර්මස්ථාන ගැන පමණක් විස්තර කරනු ලැබේ. එතකොට බුද්ධානුස්සති භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත්තේය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේය. පළමුවෙන්ම තමාට ප්‍රිය කරන හොඳය කියා සිතන බුදුරුවක් වෙත ගොස් බුදුරුව හොඳින් සිතේ ඇඳෙන හැටියට එය දෙස බලා සිටිය යුතුය.
හිසේ පටන් දෙපතුල දක්වා බුදුරුවේ සෑම අවයවයක්ම වෙන වෙනමද බලා සිතට ගත යුතුය. බුදුරුව දෙස හැකිතාක් ඇසිපිය නොහෙලා බලා සිටිය යුතුය. දින කීපයක් එසේ කළාම බුදුරුව සිතේ ඇදෙන්නේය. ඊට පසු විවේක ස්ථානයක හිඳ net පියාගෙන බුදුරජාන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නාසේ සිතාගෙන ඒ බුදුන් වහන්සේගේ ශරීරය සිහි කරන්න. සිහි කරන කල්ලි සම්පූර්ණ බුදුරුව සිහි කළ හැකි නම් සිතට වැටහෙනවා නම් එසේ සිහි කරන්න. සම්පූර්ණ බුදුරුව නොවැටහෙනවා නම් හිස නලල දෙබැම net යුවල නාසය තොල් කම්මුල් නිකට ග්‍රීවය උරහිස් දෙක අත් දෙක පපුව උදරය උකුල දෙදන දෙපතුල යන මේවා පිළිවෙලින් වෙන වෙනමද සිහි කරනු. සම්පූර්ණ රූපය සිහි කරනු. මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලකදී බුදුරුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වන්නේය. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩ ඉන්නාත් මෙන් පෙනෙන්නට වන්නේය. ඒ බුදුරුව කෙරෙහි සිත පීටුවා ගැනීමෙන් එක්තරා සමාධියක් ලැබිය හැකිය. බුදුරුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කර ගත හැකිය. එතකොට බුද්ධානුස්මෘති භාවනාවෙන් ලබා ගන්න පුළුවන් මොනවද? පරිකර්ම භාවනාව පුළුවන්ද? පරිකර්ම සමාධිය පුළුවන්ද? සමාධි කීයක් තියෙනවද? 3යි. පරිකර්ම උපචාර අර්පණ 3යි. සමාධි 3යි. එතකොට සමාධියෙන් පරිකර්ම සමාධිය ලබා ගන්න පුළුවන්ද? පුළුවන්. උපචාර පුළුවන්ද? කො මතක නැහැනේ. 10කින් අපි කිව්වා බෑ කියලා නේද? මතකද? 10කින් බෑ කිව්වා. ඒ කියන්නේ පරිකර්ම විතරයි ලබා ගන්න පුළුවන්. අපි කිව්වා කර්මස්ථාන 40ෙන්ම පරිකර්ම පුළුවන්. ඉතුරු 30ෙන්ම උපචාර අර්පණා පුළුවන්. මතක නැද්ද? මතක් කරගෙන යමු. බලන්න 291 පිටුව 291 පුටුව ඒ භාවනාව ලැබෙන නොලැබෙන කමඨහන් සියලුම කර්ම සම 40 කර්මස්ථානයන්හි පරිකර්මනා භාවනාව ලැබේ. බුද්ධානුස්සති ධර්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති මරණාසුනුස්සති ආහාරයේ පටික්කුල සංඥා චතුධාතු ව්‍යස්ථාන යන කමඨහන් 10 උපචාර භාවනාව පමණක් සිද්ධ වේ. 10ක ලැබෙන්නේ උපචාර විතරයි. හරිද? නෑ මෙතන අර්පණා යන්න පුළුවන් නේ අපිට පොඩ්ඩක් පැටළුණා. උපචාරය යන්න පුළුවන්. මේක පරිකර්ම උපචාර භාවනාව පමණක් සිද්ධ වේ. අර්පණා භාවනාව සිදු නොවේ. ඔව් හරි. එතකොට උපචාර දක්වා යන්න පුළුවන් 10යි. උපචාර පරිකර්මත් පුළුවන්. ඒ 10න් පරිකර්මත් පුළුවන්, උපචාරත් පුළුවන්. හරිද? ඒකයි පැටළුනේ. අර්පණා බෑ. එතකොට 40න් 10කින් පුළුවන් උපචාර දක්වා යන්න. ඒ කියන්නේ පරිකර්මත් පුළුවන්, උපචාරත් පුළුවන්. 10. ඒ 10 තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, වරණානුස්සති, ආහාරයේ පටික්කුල සංඥා සහ චතුධාතු ව්‍යස්ථාන. ඔන්න ඔය 10න් පුළුවන් පරිකර්මත් පුළුවන්, උපචාර යන්නත් පුළුවන්. එතනින් එහාට යන්න බෑ. ඉතුරු 30න් පුළුවන් අර්පණා යන්න. හරිනේ? හරි. ඊට පස්සේ බුද්ධානුස්සති භාවනා කිරීමේ අනිත් ක්‍රමය බුදුරජාන් වහන්සේගේ ගුණ සීමේ කියන්නේ 307 පිටුව දෙවෙනි පරිච්ඡේදයේ බුද්ධානුස්සති භාවනාව කිරීමේ අනිත් ක්‍රමය බුදුරජාන් වහන්සේගේ ගුණ සී කිරීමය. බුදු ගුණ ඊතා බොහෝය. ඒ සියල්ලම මෙනෙහි කිරීම නොකල හැකි වැඩකි. බුද්ධානුස්සති භාවනාව කරනු කැමැති තැනැත්තා විසින් තමාගේ සිතට හොඳින් වැටහෙන යම්කිසි එක් බුද්ධ ගුණයක් හෝ 3-4ක් හෝ 7-8ක් හෝ තෝරාගෙන මේවා මෙනෙහි කිරීම වශයෙන් භාවනා කළ යුතුය. මේ භාවනාව කරනු කැමැති තැනැත්තා විසින් විහාරයකට හෝ දාගැබ් සමීපයකට හෝ බෝධියක් සමීපයකට හෝ අන් විවේක ස්ථානයකට හෝ එළඹ වාඩි වී S2 පියාගෙන ශරීරය නිශ්චලව තබාගෙන මතු දැක්වෙන පරිදි මෙනෙහි කරනු. හරිද? මාගේ භාග්‍යවත් බුදුජාන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ලම
වැරදීමක් නැතිව ඇති සැටියටම දැන වදාළ සේක. උන්වහන්සේ නොදන්නා දෙයක් නැත්තේය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හේතුවෙන් මේ දෙය ඇතිවන්නේය සිදුවන්නේය කියා සියල්ලෙහිම හේතුන්ද තත් වූ පරිද්දෙන් දැන වදාළ සේක. මාගේ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වූ සේක. උන්වහන්සේ සිය පුත් රහල් කුමරුන්ට මෙන් නොවෙනස්ව දේවදත්තාදී පරම සතුරන්ටත් කරුණාවත් වූසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ව සමූහය දුකින් මිදවීම පිණිස චතුර සංක කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපමණ දුක්ගත් සේක. මේ සත්‍යයන් සසර දුකින් මුදවනු පිණිස උන්වහන්සේ නොකළ පරිත්‍යාගයක් නැත. උන්වහන්සේ ලෝවැසියන්ට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබීමේ මඟ දක්වා වදාළ සේක. උන්වහන්සේ අරහත් මාර්ග ඥානයෙන් සියලු කෙනෙසුන් නසා පිරිසිදුව වෙසෙන බැවින්ද දේව බ්‍රහ්මයන්ගේ බලය පවා යට කරන මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින්ද ලෝකේ අග්‍ර වූ සේක. සීලයෙන් හා අර්ධි බලයෙන්ද උන්වහන්සේට සම වූවෙකු ලොව නැත්තේය. උන්වහන්සේ දෙවියන් සහිත සියලු ලෝවැසියන්ගෙන්ම ගරු බුහුමන් ලැබීමට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු සේක. මෙසේ බුදු ගුණ මෙනෙහි කරනු. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි තේරුම් ගත හැකි බුදු ගුණ ස්වල්පයකි. තමා කැමැති සැටියකින් කවර ආකාරයකින් වුවද බුදු ගුණ සීකිරීම උද්දානෝත්සති භාවනාවය. බුදු ගුණ කියා පොත්පත්වල එන තමාට නොතේරෙන දේවල් පාඩම් කරගෙන කීමෙන් බුද්ධානුස්සති භාවනාව සිදු නොවන බව දත යුතුය. එතකොට මේක කාරණේ වැටහෙන්න ඕන. ඒ වැටහෙන්න ඕන බව තමයි මේක පැහැදිලි කරන්නේ. ඉතින් මේක අපි තවත් වෙනත් ආකාරයකට අර බුදු ගුණ 9 ගුණ කියමින් එහෙම කරන්නත් පුළුවන්. එහෙම භාවනා කරන්නත් පුළුවන්. මේ ආකාරයට කරන්නත් පුළුවන්. මූලිකව නමුත් අපි ආකාර දෙකකට කරනවා. බුදු රුව මවාගෙන ඒක මෙනෙහි කරගෙන භාවනා කිරීම. ඊට අමතරව ගුණයන් සීකරමින් භාවනා කිරීම. එහිදී ඒ ධාන වලට යන්න පහසුව අර ගොඩාක් දීර්ඝ වාක්‍ය කියනවට වඩා කෙටි බුදු ගුණ 2 3ක් වගේ 2 3ක් 4ක් 5ක් වගේ 2 3ක් කෙටි කරන ගන්නව තරමට සමාධිය ලබා ගැනීම පහසු වෙනවා. දීර්ඝ ඒවා කියන්න ගියාම අපි ඒකට යනකොට සමාධිය අපෙන් බිඳීමේ ඉඩකඩ වැඩි. ඒක ඉතින් විසිරෙන ඉඩකඩ වැඩියෝ. හිත විසිරෙන ඉඩකඩ වැඩි. ගොඩාක් දිග වාක්‍ය බුදු ගුණ ලොකු ප්‍රමාණයක් කියවන්න මේ ගියාම හිත විසිරෙන ස්වභාවය වැඩි. ඒ නිසා කෙටි කරගන්න එක අරමුණ කෙටියට ගන්න එක සමාධිය ලබා ගැනීම සඳහා වාසියක් වෙනවා. ඒතර අපි දන්නවා බුදු ගුණ භාවනාව අපිට පරිකර්ම දක්වා යන්න පුළුවන්. අර්පණ පරිකර්ම මේ උපචාර දක්වා යන්න පුළුවන්. පරිකර්ම උපචාර දක්වා යන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. ධානය ලබන්න බෑ. ඊට පස්සේ මරණානුස්සති භාවනාව. තමනුත් ලොව වෙසෙන අන් සෑම දෙනාමත් ඒකාන්තයෙන් මරණයට පැමිණෙන බව මොනම බලයකින්වත් මරණයෙන් නොමිදිය හැකි බව මරණය නියත බව මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාවය. මතු දැක්වෙන පරිද්දෙන් මරණානුස්සති භාවනාව කරනු. ඇතුන්ට මෙන් බලය තිබූ මහා යෝධයෝද කෝටි ගණන් ධනය තිබූ මහා සිටුවරුද මහා පඬිවරයෝද මහා විඥාඥයෝද මහරජවරුද මහානුභාව සම්පන්න දේව බ්‍රහ්මයෝද යන හැම දෙනාම මරු පහරින් ඇද වැටුණා. මා වැනි දුබලයෙකුට කෙසේ මරණයෙන් මිදිය හැකිද? මමද ඒකාන්තයෙන්ම මරණයට පැමිණෙන්නෙමි. එයින් කවර ආකාරයකින්වත් නොමිදිය හැකිය. උපදින හැම දෙනාම මරණය අරගෙනම උපදනාහ. මරණය ඉදිරියෙහි තබාගෙනම උපදනාහ. මරණස්ථානයට ගෙන යනු ලබන ගවයන් මෙන් හැම දෙනාම මරණය කරා නොනැවතී ගමන් කරන්නා. දිනෙන් දින මරණය ලංවීම මිස දුරවීමක් නැත. මේ ජීවිතය ඊතා දුබලය. ගසක ඉදී ඇති ගෙඩියක් බඳුය. පිණි බිඳක් බඳුය. දිය බුබුලක් බඳුය. පෙන පිඬක් බඳුය. මරණයට නොපැමිණිය හැකි මොහොතක් නොපැමිණිය හැකි තැනක් නැත. ඇතැම්හු මව් කුසේදීම මැරෙන්නා. ඇතැම්හු ප්‍රසූතියේදීම මැරෙන්නා. ඇතැම්හු
ඉපිද දින ගණනකදී මැරෙන්නා. ඇතැම්මු සති ගණනකදී මැරෙන්නා. ඇතැම්මු මාස ගණනකදී මැරෙන්නා. ඇතැම්මු වර්ෂ ගණනකදී මැරෙන්නා. වැඩි කල ජීවත් වන්නෝ අපමණ ජර දුක් විඳින්නා. මහා සම්පත් ඇති සක්විති රජුන් හා මහා අනුභාව සම්පන්න දේව බ්‍රහ්මයන්ද මරණයට පැමිණෙන කල්ලි මා වැනි අය මරණයට පැමිණීම පුදුමයක් නොවේ. මටද මේ මරණය අද උවද පැමිණිය හැකිය. ජීවිතය අනියතය, මරණය නියතය. එතකොට අපිට මේක පාඩම් කරගෙන මේකෙත් අර කෙටි වාක්‍යයක් ගන්න එක අර දිගු වාක්‍යයට වඩා පහසුයි. නමුත් අර මේකේ තියෙන අනියත ස්වභාවය දැන ගැනීම සඳහා මූලිකව ප්‍රමාණවත් වාක්‍යයක් මේ අරගෙන ඊට පස්සේ අවසානයේ ඒ අරමුණට පමුණාට පස්සේ වාක්‍ය කෙටි කරගෙන යන එක අපේ සමාධියට විසිරි වෙන්න විසිරෙන ස්වභාවය අඩු කරගන්න පුළුවන්. මුලදී අපි මූලික පැහැදිලිව මේ මරණයේ ස්වභාවය තේරෙන විදියට යම් ප්‍රමාණවත් වාක්‍ය කිහිපයක් මෙනෙහි කරලා ඊට පස්සේ කුඩා වාක්‍යයක් දිගින් දිගට මෙනෙහි කිරීම සමාධිය ලබා ගැනීමට පහසු වෙනවා. අපි ඉතින් ඒව ගැන ලොකුවට කතා කරන්න ඕනේ දන්නෝනේ නේද? අපි කාලය ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි යනවා 10 වෙනි පාඩම කායගත සතිය හෙවත් පිළිකුල් භාවනාව. කේශාදී කාය කොට්ටාසයන් අරමුණු කොට කරන භාවනාව කායගත සති භාවනාව නම් වේ. එයට ද්වත්සින් තින්සාකාර භාවනාවය යයිද පිළිකුල් භාවනාව යයිද කියනු ලැබේ. මේ බුදු සස්නෙහි බොහෝ දෙනෙකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙන්. බුදු සස්නෙහි වැඩි දෙනෙක් භාවනාවෙන් මේ රහත් බව ලබා තියෙන්නේ මේ භාවනාවෙන්. බුදු සස්නෙහි පැවිදි වන කුල පුත්‍රයන්ට පළමුවෙන්ම දෙන කමඨහනත් මෙයමය. කෙස් ලොම් නිය දත් සම. මේ පහ එකට එන්නේ. ඊට පස්සේ මස් නහර ඇට මිදුළු වකුගඩුව. ඊට පස්සේ හෘදය අක්මාව දලඹුව බඩදිව පෙනපපුව. ඊට පස්සේ අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මොළ. ඊට පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල. ඊට පස්සේ කඳුළු උරුණු තෙල කෙල සොටු සඳ මිදුළු මුත්‍ර. ඒතර ඔක්කොම කීයක් තියෙනවද? 32ක් තියෙනවා. දෙතිස් කුණපයන්. ඒතර මේ 32කින් තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර ඒ 32 මෙතන තියෙනවා පහේ කොටස් 1යි 2යි 3යි 4යි 5ක් තියෙනනේ. නෑ. පහේ කොටස් 1යි 2යි 3යි 4යි 6යි 2යි. ඔව්. පහේ කොටස් 4යි 6 කොටස් 2යි. අගට 6 කොටස් 2ක් එනවා. ඒක මතක තියාගන්න. ඔව් ඒක කටපාඩම් කරගන්න ඕන. කරගෙන දැන් ඒවයි ස්වභාවයත් ඒකත් එක්කම මැවෙන්න ඕන. කෙස් කිව්වහම කෙස් වල ස්වභාවය. ලොම් කිව්වහම ලොම් වල ස්වභාවය. නිය කිව්වහම ඈ හිස්මලේ කියන එක වෙනේකට දාලා ඒක අඩුවෙන් 31 තියෙන තැන් වල සමහර සූත්‍ර පිටකේ. මේකද ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ 32 කියලා ගන්න එක වැඩි. සමහර භාවනා පිටකේ තියෙන හතර ගන්න එපා ඒකේ. සාමාන්‍යයෙන් දෙතිස් කුණපය කියලා තමයි කියන්නේ මම නම් දන්නේ නැහැ ඒක ගැන 31ක් වෙන බෑ. ඔනේ සමහර ඒවායි මේකේ තීරුම් වැරදියට තියෙන අවස්ථා තියෙනවා. තීරුම් වැරදියට අවස්ථා තියෙනවා. දැන් ඔතන උදාහරණයක් විදිහට අර මේ දලඹුව. ඔව් එකක් තමයි පටල ගන්න තැන දලඹුව. අනිත් එක තමයි මේ අසූචි කියන එක ඔව් පප්පාසන් නෙවෙයි. අසූචි කියන්නේ නොපැසුණු ආහාර. නොපැසුණු ආහාරක තමයි පටලවා ගන්නේ. නොපැසුණු ආහාර වලට මේ පාලි වචනේ මොකද්ද? පොත ගෙනාවේ නැහැ.
උදරීයන්. ඔව් උදරීයන්. උදරීයන් කියලා කියන්නේ නොපැසුණු ආහාර. උදරීයන් කියන එකට සමහර තැන්වල ආමාශය කියලා යෙදিলা තියෙනවා. උදරයනේ උදරීයන් කිව්වහම උදර පැටලෙන තැනක්. සමහර පොත්වල සඳහන් කරලා තියෙනවා උදරීයන් කියන්නේ ආමාශය කියලා. ආමාශය නෙවෙයි උදරීයන් කියලා කියන්නේ නොපැසුණු ආහාර. එතන පැටලෙන තැනක්. දැන් මෙතෙන්දී අතුණු කිව්වහම කටේ ඉඳන් මුද මාර්ගය දක්වා තියෙන බඩවැල සම්පූර්ණයෙන් අර කොටසට අයිති වෙනවා. ඔව්. අතුණු බහන් කියන්නේ ඒ බඩවැල එල්ලලා තියෙන මේ පිටිපස්සේ උදර බිත්තිය තියෙනවා. ඒ උදර බිත්තියට බැඳලා තියෙන්නේ මේක අතුණු බහනේ. හරිද? ඒක මම පෙන්නන්නම් ඊළඟ දවසේ ඒ කොටස් ටික. අතුණු බහන් කියලා කියන්නේ අතුණු කියලා කියන්නේ බඩවැල් ටික. ඒක මේ දිගටම මෙතන ගණනාලේ කටින් පටන් ගත්තාම ගණනාලේ ඔක්කොම ඔගෙම ගිහිල්ලා අන්තිමට යනකම් අතුණු කෑල්ලට තමයි වැටෙන්නේ. ඒතර ආමාශය වෙන වෙන්නේ නැහැ. උදරීයන් කියන එක සමහර තැන්වල ආමාශය කියලා වෙනම සඳහන් වෙනවා සමහර පොත්වල. ඒක වැරදි. ඒතර ඒ වගේ අපිට මේ පැටර්න් තැන් කිහිපයක් තියෙනවා. මම අනිත් පොතෙන් ගෙනලා ඊළඟ දවසේ කියන්නම්. මට දැන් මේ එක අමතක වුණා. ඒතකොට ඒ වගේ අපි හරියට මේක ඉගෙන ගන්න ඕන. ඒක නිසා මේ අපි ඒක පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරමු. ඒකේ මට තේරෙන විදිහට ඔය 31ක් වෙලා තියෙනවා නම් ඒකත් ඔතන ওই වගේ තේරෙන්නේ නැතුව අඩු කරලා හරි මොකක් හරි එහෙම එකක් විය යුතුයි. ඔව්. සමහර පොත්වල ලියද්දී අඩුවෙන් ලියලා තියෙනවා වරදියට පැහැදිලි කරලාත් තියෙනවා සමහර ඒවා. ඉතින් ඒවා පොඩ්ඩක් අපි ඉගෙන ගන්න වෙනවා. වැරදිච්ච තැන්. එතන දලඹුව කියලා කියන්නේ ගොඩක් වෙලාට ඒත් වරද්දලා තිබුණා. දලඹුව කියන්නේ අපි දන්නේ දලඹුව ගානෝනේ. ඒකම තමයි. දලඹුව කියලා කියන්නේ පෙරිටෝනියම් කියලා අපි වෛද්‍ය විද්‍යාවේදී කියනවා ආස්තරණය කරලා තියෙන මේ ආවරණයක් තියෙනවා. අර දලඹුව කියන්නේ ඒකනේ. අර අපි දාන්නේ ගහන්නේ අර යටින් දලඹුව ගහනෝනේ. ආවරණයනේ ගහන්නේ අර අන්නේ වගේ. ඒක තමයි දලඹුව කියන්නේ ඒක. ඇත්තටම ඒ ඇඟේ තියෙන ඒ වගේ උදර කුහරය සහ උරස් කුහරය ආශ්‍රය කරලා තියෙන මේ ආවරණ රෙද්දක් වගේ එකක් තියෙනවා. අන්න ඒකට තමයි දලඹුව කියන්නේ. ඒකට අපි ඒක හරියටම ඒ විස්තර ටික දෙතිස් කුණප වල තේරුම ඊළඟ එකේදී මේ හරියටම අපි සාකච්ඡා කරමු. ඒක වැදගත්. ඒ ටික හරියටම තේරුම් ගන්න එක. මේකේ පාලි වචනයයි සිංහල වචනයයි තේරුමයි. පින්තූර ටිකත් අපි පුළුවන් විදිහට බලමු. ඊළඟට මේ ශරීරයේ ඇති කොටස් දෙතිසය මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගත යුතුය. මේ ශරීරයේ ඇති කොටස් දෙතිසය මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගත යුතුය. සෑම කොටසකම පැහැය දැනගත යුතුය. සටහන දැනගත යුතුය. පිහිටි ස්ථානය දැනගත යුතුය. පිහිටි දිශාව දැනගත යුතුය. උඩ යට සිරස යන සෑම පැත්තෙන්ම කොටස්වල පරිච්ඡේදය දත යුතුය. මේක අර මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකාවේ පළවෙනි කාණ්ඩයේ තියෙනවා මේක. ඒක තියෙන අය කියවන්න. මේකේ පළවෙනි කාණ්ඩයේ වෙනම හැම එකක් ගැනම විස්තරේ තියෙනවා. ඒකෙත් සමහර තැන් පොඩි වෙනස්කම් තිබුණා. අපි ඒ කොටස ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේකේ පළවෙනි කොටසේ පැහැදිලි හොඳ විස්තරයක් තියෙනවා. ඒක කියවන්න තියෙන අය. කොටස් දෙතිස වර්ග 6කට බෙදාගෙන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කළ යුතුය. ඉස්සෙල්ලා සජ්ජායනා කරන්න ඕන. කෙස් ලොම් නිය දත් නිය ලොම් කෙස් කියා පළමුවන වර්ගය සජ්ජායනා කළ යුතුය. මස් නහර ඇට මුදුළු වකුගඩුව ඇට මිදුළු ඇට නහර මස් කියා දෙවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. හෘදය අක්මාව දලඹුව බඩදිව පෙනපපුව බඩදිව දලඹුව අක්මාව හෘදය කියා තුන්වන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. අතුණු බහන් නොපැසුණු ආහාර අසූචි හිස්මොල අසූචි නොපැසුණු ආහාර අතුණු බහන් අතුණු කියා සතරවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල දහඩිය ලේ සැරව සෙම පිත කියා පස්වන වර්ගයේ සජ්ජායනා කළ යුතුය.
කඳුළු උරුණු තෙල කෙල සොටු සඳ මිදුළු මුත්‍ර සඳ මිදුළු සොටු කෙල උරුණු තෙල කඳුළු කියා සවන වර්ගයේ සජ්ජායනා කළ යුතුය. එක් එක් වර්ගයක් දින ගණනක් සජ්ජායනා කොට වචනය කියනවත් සමග ඒ කොට සිතට පෙනෙන්නට වූවාම ඊළඟ වර්ගයේ සජ්ජායනා කරනු. සියල්ලම හොඳින් ප්‍රගුණ වූ පසු කොටස් දෙතිසම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කරන්නට පටන් ගත යුතුය. සියල්ලම සජ්ජායනා කරන්නේ මෙසේය. කෙස් ලොම් නිය දත් සම මස් ඇට මිදුළු වකුගඩුව හෘදය අක්මාව දලඹුව බඩදිව පෙනපපුව අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මොල පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල උරුණු තෙල කෙල සොටු සඳ මිදුළු මුත්‍ර සඳ මිදුළු සොටු කෙල උරුණු තෙල කඳුළු මේද තෙල දහඩිය ලේ සැරව සෙම් පිත හිස්මොල අසූචි නොපැසුණු ආහාර අතුණු බහන් අතුණු පෙනපපුව බඩදිව දලඹුව අක්මාව හෘදය වකුගඩුව ඇට මිදුළු ඇට නහර මස් සම දත් නිය ලොම් කෙස් මේ භාවනාවට ප්‍රථම ධානය ලැබිය හැකිය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මඟඵලද ලැබිය හැකිය. මේක අපි පොඩක් නැවත වතාවක් මේකේ තියෙනවා මේ නායුනේ අරිදම් ස්වාමීන් වහන්සේ විසින් පොතක් මුද්‍රණය කළා තියෙනවා. ඒකත් හොඳයි. ඒකෙත් පැහැදිලි කරලා තියෙනවා. ඒකත් අරගෙන කියවන්න පුළුවන් නම් හොඳයි. අපිට මම හිතන්නේ මම යෝජනා කරන්නේ වඩා හොඳයි පාලියම මතක තියාගන්න එක. පාලිය ලේසියෝ. පාලියම මතක තියාගන්න එක ලේසි. ඔව්. නම් වශයෙන් එක මතක තියාගන්න එක. අපි මේ ඒක ඊළඟ දවසේ නැවත වතාවක් පොඩක් සාකච්ඡා කරමු. ඊළඟට අපිට තියෙන්නේ ආනාපාන සති භාවනාව. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙහි සිත පීඨවාගෙන එය සිහි කිරීම ආනාපාන සති භාවනාවය. මෙය බුදු සස්නෙන් පිටතත් බොහෝ යෝගාවචරයන් කරන භාවනාවකි. එය කරන තැනැත්තා විසින් වාඩි වී ශරීරයේ කෙලින් තබා ගත යුතුය. ඉක්බිති ආශ්වාස ප්‍රාශ්වාස වායුව සැපෙන තැනක් අල්ලා ගත යුතුය. ඒ වායුව සමහරුන්ගේ නාසයේ අග සැපීගෙන පිටවන්නේ. සමහරුන්ගේ උඩුතොලේ අග සැපීගෙන පිටවන්නේ. සැපෙන තැන මුල් කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස වායුවේ මුල මැද අග යන සියල්ලම පෙනෙන හැටියට සිහි කරන්නට උත්සාහ කළ යුතුය. ආශ්වාසයේ මුල නාසයේ අගය, මැද පපුවය, අග නාභිය. නාසිකාග්‍රයේ පටන් නාභිය දක්වා වූ වායු ධාරාව ගමන් කරනු දැකීම උත්සාහ කරනු. ප්‍රාශ්වාස වායුවේ මුල නාභිය, මැද පපුව, අග නාසිකාග්‍රය. ශරීරයෙන් පිටතට ගිය වායු කොට්ටාශය සෙවීමට උත්සාහ නොකළ යුතුය. දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක තමයි අපි අර මේ පොතත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි. එතන මේ අර හුස්ම රැල්ල දිගට අපි බලන එක නිවැරදි නැති බව තමයි මේ පොත තියෙන්නේ. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ආනාපාන සති කතාව කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ පොත් තියෙනවා නම් බලා ගන්න. ඒකේ තියෙන සරල මේ පැහැදිලි කිරීම තමයි මේ පොතේ තියෙන්නේ. මේ කිත්සිරි සමරසිංහ මේ කතිකාචාර්යතුමා මේ පැහැදිලි කරපු මේ පොත. ඒක තමයි අපි මේක තමයි ඒක නිසා තමයි අපි මේක පොඩ්ඩක් වෙනම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එහෙම වායු රැල්ල දිගේ බලන්න සුදුසු නෑ. මොකද හිත විසිරීම වැඩි. මේකෙම ඒකත් සඳහන් කරලා තියෙනවා. ඒක බලන්න 312 පිටුවේ යටම තියෙන අර තරුව දාලා ලියලා තියෙන යටම විසුද්ධි මාර්ගයේ සහ විනයට්ට කතාවේ නාසිකා ద్వාරයේදීම ආශ්වාස ප්‍රාශ්වාසයන්හි මුලැමැද අග බැලීම කළ යුතුයයි අවධාරණය කර තිබේ. ඒතර විසුද්ධි මාර්ගයේ තියෙන්නේ අර මේකේ තියෙන විදිහට තමයි. මේකේ ඒ රැල්ල දිහා බලන්න කියන කාරණේ පැහැදිලි වෙලා තියෙනවා.
නමුත් අපි නිවැරදි මේක මේ විදිහට කරනවා ඇති. නමුත් හිස විසිරීමේ ඉඩකඩ වැඩි. ඒක නිසා අපි එහෙම නොවන මේ ක්‍රමයට තමයි අපි ඉගෙන ගන්න ඕන. මේකෙත් කියලා තියෙනවා ශරීරයෙන් පිටතට ගිය වායු කොට්ටාශය සෙවීමට උත්සාහ කරන්නේ නැහැ. එළියට ගිය එක ගියා. අපි කොහොමද කරන්න කියලා අපි බලමු. මේ භාවනාව කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍රාශ්වාසයේ ප්‍රകൃතියෙන් වන සැටියටම පවත්වන්නට උත්සාහ කළ යුතුය. උත්සාහ කොට ආශ්වාස ප්‍රාශ්වාසය කරන්නට ගියහොත් මද වේලාවකින් වෙහෙසටපත් වී භාවනාව නොකළ හැකි තැනටපත් විය හැකිය. එසේ කිරීමෙන් සමහර විට බඩේ හා පපුවේ ආබාධ ඇති විය හැකිය. කලක් යනතුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් ගමන් කරමින් භාවනා කරනු. ගමන් කිරීමේදීද දිගටම ගණන් නොකොට 10 දක්වා ගණන් කරනු. 10ට පැමිණි කල්ලි ඉදිරියට ගමන් කිරීම නවත්තා නැවත එකේ පටන් ගණන් කරනු. තරමක් සමාධිය දියුණු වූ පසු ගමන් කිරීම නවත්වා මුල මැද අග යන සෑම තැනම පෙනෙන පරිදි වායුවම සීකරනු. හරියට හොඳට කළහොත් මේ භාවනාවෙන් ධානය පසම ලැබෙන්නේය. තරමක් දුරට කළත් මේ භාවනාවෙන් නිසි නුවණ දියුණු වේ. බොහෝ ප්‍රයෝජන ලැබේ. එතකොට ඒක නිසා ඒක පොඩ්ඩක් අපි අපි නිවැරදි කරගෙන මේ පොත ගෙනල්ලා තියෙනවනේ කොහමයිනේ. අපි මේ පොත සාකච්ඡා කරමු. මේක සාකච්ඡා කරලා මේකට යමු. අපි ඊළඟ දවසේ ආයෙත් අරකට මතක් කරගෙන මේ පොතට යමු. අපිට මේ පොත මේක මේ ලියලා තියෙන්නේ මේ කිත්සිරි සමරසිංහ කියන කතිකාර්යාචාර්යතුමා. එතුමා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මොරටු විශ්වවිද්‍යාලයේ. එතුමාටත් පින් අනුමෝදන් කරමින් මට මේ අතර මේ පොත ලබා දුන්නේ අකුරැස්ස හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාරතුමා. එතුමා තමයි දුන්නේ. එතුමාටත් අපි මේ පුණ්‍යානුමෝදනය කරමින් සිදු කරමින් අපි මේ පොත ආරම්භ කරමු. ඒතර මේකේ තීරණ නේද කාගේ ළඟ? අපි මේ කරන්නේ බුදුන් වදාළ ආනාපානසති භාවනාව. මේක සඳහන් වෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, කියන්නේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ආනාපාන සති කතාව කියන කොටසේ තමයි මේක සඳහන් වෙන්නේ. මේක සරලව මේකේ පැහැදිලි කරන්න තියෙන නිසා අපි මේ පොත සාකච්ඡාවට ගන්නවා. අපි පෙරවදනත් කියලාම යමු. පෙරවදන. පින්වත් ඔබ අප සමගේම ඒකායන පැතුම නොපමාව උතුම් නිර්වාණාබෝධය ලබා මේ බියකරු සසර ගමන නවතා නිවනෙහි නිවී සැනසී යාමයි. ඒ සඳහා ආනාපාන සති සමාධි භාවනාව කෙතරම් උපකාර වේද යන්න සංයුක්ත නිකායේ එන ආනාපාන සංයුත්තේ ආනන්ද සූත්‍රයේදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධි නම් යම් මේ එකම දහම බහුලව වඩන ලදුවේ සතිපට්ඨාන ධර්මයන් 4ද බොජ්ජංග ධර්මයන් 7ද විද්‍යා විමුක්ති ධර්මයන් 2ද පරිපූර්ණයේ සපුරාලා යනුවෙන් මහා කරුණාවෙන් පෙන්වා දෙන ලදී. කාලයත් සමග බුදුන් වදාළ ඒ උතුම් ආනාපාන සති සමාධි භාවනාව ක්‍රමයෙන් මිසිදුටු ආනාපාන භාවනා විදි සමග මුසු වී සමාජගත වන්නේ බොහෝ සාදු ජනයාගේ නිවන් මඟ ඉන් අහුරා දැමේ. අද වන විට ත්‍රිපිටක පොත් වහන්සේලාගේ භාවිතයේද බොහෝ සෙයින් අඩුවීම හේතුවෙන් ඒ මිසිදුටු ආනාපාන භාවනා බුදුන් වදාළ ආනාපාන සති සමාධි භාවනාවසේ සමාජගත වී වැජබේ. ඒ නිසාම පිනැති බොහෝ දෙනාගේ දෙලොව යහපත සහ විද්‍යා විමුක්තිය පිණිස බුදුන් වදාළ ඒ නිවැරදි ආනාපාන සති සමාධි භාවනාව අද අප විසින් නැවත මතු කරගත යුතුය. බුදුන් වදාළ ඒ උතුම් ආනාපාන සති සමාධි භාවනාවට තව තවත් ලංවීමට අනුගත වීමට පෙරම් පුරන භාවනා කුසලයට කැමති ඒ සඳහා පින් නැති කලල මිතුරන්ට උපකාරයක් වනසේ මේ ධර්ම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ එන මහාර්ග සූත්‍ර ධර්මයන් ඇසුරෙන් සම්පාදනය කළෙමු. මෙකල භාවිත සිංහල භාෂාව ඇසුරෙන් පාලි බුද්ධ දේශනාවේ එන ආනාපාන සති සමාධි භාවනාව ගැන දේශනා වී ඇති වටිනා කරුණු පින් නැති කලන මිතුරන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ඒ සඳහා අපට හැකි උපරිම ශක්තිය යෙදුවෙමු. වචන යෙදීමේදී මුල් අරුතෙහි යම් අඩුපාඩුවක් වුණි නම් ඒ අපගේම ධර්ම දැනුමෙහි සහ වචන භාවිතෙහි අඩුවක්ම මිස ශ්‍රී සද්ධර්මෙහි අඩුපාඩුවක් නම් නොවේ. නොදැනුවත්ව එසේ වී නම් උතුම් ත්‍රිවිධ රත්නය අප කෙරෙහි කමා කරත්වා. මෙහි එන සිංහල පරිවර්තන පාඨ පාලි බුද්ධ දේශනාවට සහ ත්‍රිපිටකයට තව ටිකක් ලංවීමට මගක්ම පමණි. ධර්ම දානමය පින්කම් වල යෙදෙමින් සහ උනන්දුවෙන් භාවනා කරමින් කුසල් වැඩිීමේදී එක්තරා කාලයකදී උතුම් පාලි බුද්ධ දේශනාවම කියවීමේ හැකියාව සහ එහි නියම අරුතින්ම තේරුම් ගැනීමේ හැකියාව පින්වත් ඔබ සතු වෙනු ඇත. ඒ හැකියාවද ලබා බුදු පියාණන් වහන්සේට තවත් ලං වී ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කිරීමට ඔබට මේ ධර්ම ග්‍රන්ථයේ උපකාරයක්ම වේවා යනු අපේ ඒකායන පැතුමයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ අති ගෞරවනීය සදා පූජනීය සීල ස්වාමින් වහන්සේලාටත් බොහෝ මහන්සියෙන් ජීවිත පූජාවෙන් මේ ධර්ම උතුම් ධර්මය ආරක්ෂා කර ගනිමින් පරපුරෙන් පරපුර ගෙනවිත් ඔබ අප වෙතට ලබා දුන් පෙර විසූ ඒ ගිහි පැවිදි මහා උත්තමයන් වහන්සේලාටත් උතුම් ආනාපාන සති සමාධි භාවනාව මේ අවුරින් කුඩා ධර්ම ග්‍රන්ථයක්සේ සලකා කලන මිතුරන්ට ලැබෙන්නට සැලසීම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට අදාළ සියලු කටයුතු මුල සිට අගටම මහත් සතුටින් සහ වීරියෙන් ඉටු කළ සමිරු ගයාන් කලන මිතුරාටත් සෝදුපත් බලා දුන් දිස්නි නුවන්තිකා කලන මිතුරියටත් මුද්‍රණයට සහ ධර්ම දානයක්සේ නොමිලේ බෙදා හැරීමට දායක වූ සෑම දෙනාටත් අප ධෛර්යමත් කළ සහ නන් අයුරින් දායක වූ සෙසු කලන මිතුරු සැමටත් මේ ධර්ම දානමය පින අයත් වේවා. එසේ ලැබුණා වූ ඒ පින ඒ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම සතර දුකින් මිදී නිවී යාම පිණිසම හේතු වේවා. කිත්සිරි සමරසිංහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මොරටුව විශ්වවිද්‍යාලය. එතකොට ඒකේ ඊට පස්සේ අපි පාඩමට යනවා. සිතෙහි පෙර සූදානම භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ දේශනා කළ සත්වයෝ සසර දුකින් මුදවන ඒ උතුම් බෞද්ධ ආනාපාන සති භාවනාව අධියර 16කින් සමන්විත වේ. ඒතර 4 ඒවා 4ක් පියවර 4කින් යනවා 4 ඒවා 4ක් 16ක්. ඒ සඳහා සූදානම් වීමේදී ආනාපාන සති සමාධි භාවනාවට උවදුරු වන සහ උපකාර වන ධර්මයන් දැන සිටීම වැදගත්. එවන් උපකාරක ධර්ම 8ක්ද උපද්‍රව ධර්ම 8ක්ද වෙයි. එතකොට උපකාරක ධර්ම 8යි. ඔව්. ධර්ම 8යි. එතකොට මෙතන අර කලින් කිව්වේ අධියර 16කුත් තියෙනවා. උපද්‍රව ධර්ම 8ක් සහ උපකාරක ධර්ම 8ක් තියෙනවා. එතනත් 16ක් තියෙන එක වෙනම 16ක්. හරිද? දෙක එකක් නෙවෙයි. මේ උපද්‍රව ධර්මය ප්‍රබලව සිතෙහි බලපෑත්වෙන මොහතක ආනාපාන සති භාවනාව වැඩිම අපහසු වේ. ඒ නිසා අනෙකුත් භාවනා මානසිකාර්යයන් උපයෝගී කර ගනිමින් අප විසින් පෙර සිටම උපද්‍රව ධර්ම යටපත් කරමින් උපකාරක ධර්ම සිතෙහි වඩා ගත යුතු වේ. පටිසබ්බදා මග්ග ප්‍රකරණයේ ආනාපාන සති කතා යටතේ මේ උපකාරක සහ උපද්‍රව ධර්ම කොටස් අපහට අනුකම්පාවෙන් මෙසේ දේශනා කර තිබේ. අපි පාලිය කියවන්නේ පාඩමට යනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්චය විචිකිච්ඡාව අවිද්‍යාව අරතිය යන සියලු අකුසල සිතුවිලි ආනාපාන සතියට උපද්‍රව පිණිස යෙදේ. ඒ වාට ප්‍රතිවිරුද්ධ ධර්ම උපකාරක පිණිස පවතී. රූපේ එක බලන්න. ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් ව්‍යාපාදයට අසුභ භාවනාවෙන් කාමච්ඡන්දයට ආලෝක සංඥාවෙන් දීන මිද්‍යත් මුදිතා භාවනාවෙන් අරතියත් ධර්ම කරුණු නුවණින් විමසීමෙන් විචිකිච්ඡාව සහ අවිද්‍යාවත් වරින් වර සිතෙහි යටපත් කරන්න. එතකොට මොනවද උපද්‍රව ධර්ම? කාමච්ඡන්දේ එනවා. මොකද කරන්න ඕන? කාමච්ඡන්දේ එනකොට නෙක්ඛම්මය. උපකාරක ධර්ම තමයි නෙක්ඛම්මය. නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? නික්මීමක්, අතහැරීම. එතකොට ඡන්දය ආපු ගමන් ඡන්දය ආයේ මොකද්ද? ඒකත් එක්ක ඇලෙනවා, කැමැත්ත. නැත්නම් ඇලෙනවා, ඒකත් එක්ක හැලීමක් වෙනවා. එතනින් මොකද කරන්නේ? එතනින් අතාරිනවා. එතන නෙක්ඛම්මය තමයි අතහැරීම. ව්‍යාපාදය ආපු ගමන් මෛත්‍රී කරනවා. අව්‍යාපාදය කියන්නේ මෛත්‍රිය. ඊට පස්සේ තීන මිද්‍යාව ගමන් ආලෝක සංඥාවෙන් තීන මිද්‍යාව නැති කරන්නේ.
තීන මිද්දේ නැති කරන්නේ ආලෝක සංඛ්‍යාව මෙනෙහි කරනවා. ඊළඟට උද්දච්චය ආවහම අවික්ෂේපය. උද්දච්චය කියලා මොකද්ද? සිතේ නොසන්සුන් නැත්නම් විසිරීමනේ. උද්දච්චය කියන්නේ විසිරීම. අවික්ෂේපය. ඊළඟට විචිකිච්ඡාව ධර්ම විනිශ්චය. ඒතර ධර්ම විචිකිච්ඡාව කියන්නේ සැකය එනවා. සැකය ආවහම ධර්ම විනිශ්චය කරලා ඒක ඒ සැකය නැති කරගන්නවා. හරිද? විනිශ්චය කරලා. විනිශ්චය කියලා කියන්නේ ධර්මය ගැන මේ ගලපලා ඒ ආපු ඒ විචිකිච්ඡාව නැති කරගන්නවා. අවිද්‍යාව නැති කරගන්නේ ප්‍රඥාව ඇති කිරීම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෝහය නැති කරගන්නවා ප්‍රඥාවෙන්. අරතිය කියන්නේ මොකද්ද? නෑ. අසතුටනේ. අරතිය කියලා කියන්නේ සතුට නැතිකම. සතුට නැත්තම් සතුටක් නැහැ. සතුටක් නැති බව. ඒතකොට ඒකෙන් ප්‍රමෝදය ඇති කරගෙන අසතුට නැති කර ගන්නවා. සියලු අකුසල සිතුවිලි ආවහම කුසල සිතුවිලි මෙනෙහි කරලා අකුසල සිතුවිලි නැති කර ගන්නවා. හරිද? එතකොට උපද්‍රව ධර්ම ටික තමයි කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්චය, විචිකිච්ඡාව, අවිද්‍යාව, අරතිය, සියලු අකුසල සිතුවිලි ටික. උපකාරක ධර්ම ටික තමයි නෙක්ඛම්මයේ, අව්‍යාපාදයේ, ආලෝක සංඥාව, අවික්ෂේපය. ඒතර අවික්ෂේපය කියලා කියන්නේ මෙතන විසිරීම නැති නොවීම සඳහා ක්‍රියාත්මක. අවික්ෂේපය කියන එකේ වචනේ තේරුම මොකද්ද? අවික්ෂේපය, වික්ෂේපය, අවික්ෂේපය. වික්ෂේප වෙනවා කියලා කියන්නේ වික්ෂේප කියන්නේ උද්දච්චයට කියන නමම තමයි නේ. වික්ෂේපය කියලා කියන්නේ සෙලවෙන ස්වභාවය. වික්ෂේප. අවික්ෂේපය කියන්නේ ඒක නැති කර ගන්නයි. ඒක විසිරීම නැති කර ගැනීම කියන අර්ථය තමයි එතන අවික්ෂේපය කියන්නේ. ධර්ම විනිශ්චය, ප්‍රඥාව, ප්‍රමෝදය, සියලු කුසල සිතුවිලි. හරිනේ. එතකොට ඒව තමයි උපකාරක ධර්ම ටික. දැන් අපිට මේ භාවනාවේදී මේවා බාධා කරනවා. මේ උපද්‍රව ධර්ම ටික බාධා කරනවා. ඒකට බාධා කරනකොට අපි ඒකට අදාළ එක මෙනෙහි කරලා ඉවල ඒක දැනගන්න ඕනේ. දැන් මේකට ආවේ මොකද්ද? මේක තමයි ආවේ මේ. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕන? මෙන්න මේක. නේද? භාවනා කරනකොට දැන් මේ වෙනවා. මේ උපද්‍රව ධර්ම ටික විටින් විට මතුවෙනවා. මතුවෙනකොට ඒක තේරුම් ගන්න ඕන. මෙන්න මේක තමයි මේ තියෙන්නේ දැන් මෙන්න මේක තමයි. ඊට පස්සේ ඒකට ඒක නැති කරන්න එක අපි දැනගෙන ඒක මේක කරන්න ඕන. හරිද? උපකාරක ධර්ම ටික. මේ රූපය විස්තර කර දින ආනාපාන සති සමාධියට උපද්‍රව සහ උපකාරක ධර්ම ටික අපි හරි. ඊළඟට යනවා පාලියක් තියෙනවා. අපි පාලිය පැහැදිලි කරලා තියෙනවා ඊළඟ එකේ මෙසේ 16 අයුරකින් හීලෑ කර ඊතා හොඳින් මනාව පසුබිම සකස් කරගත් සිත නීවරණයන් කෙරෙන් පිසිදු වෙයි. ඒකත් වෙයි පීඨයි. අන්න එතකොට අර නීවරණයන් කෙරෙන් මිදිලා අපිට ඒකත්වයක පිහිටනවා මේ. එවිට සිතෙහි ඇතිවන ඒකත්වයෝ නම් නෙක්ඛම්මය, අව්‍යාපාදය, ආලෝක සංඥාව, අවික්ෂේපය, ධර්ම විනිශ්චය, ඥානය, ප්‍රමෝදය සහ සියලු කුසල ධර්මයෝ. ඒක තමයි ඒකේ පිහිටලා තියෙනවා දැන්. එසේ ඒකත්වයට පත්ෙද්දී සිතින් ඉවත් වන්නා වූ නීවරණයෝ නම් කාමච්ඡන්ද, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡා, විද්‍යාව, අරතිය සහ සියලු අකුසල ධර්මයෝ. එතනින් අර ටික මෙනෙහි කරනකොට එතනින් අර ටික ඉවත් වෙනවා. මේ දෙක එකට ඉන්න බෑනේ. නේද? අර කියන උපද්‍රව ධර්මයි උපකාරක ධර්ම එකට ඉන්නවද? නෑ. ඒගොල්ලෝ එකට ඉන්නේ නෑ. ඒගොල්ලෝ. එකට ඉන්නේ මෙයා ඉන්න තැන මෙයා මේ පැත්තේ නෑ. මේ පැත්තේ ඉන්නකොට අරයා නෑ. හරිනේ. එතකොට අපිට ඕන ටික අපි උපද්දව ගන්න ඕන. අපිට ඕන ටික. උපකාරක ධර්ම ටික. ඈ? කොච්චර ඕන වෙනවද? ඒ කියන්නේ අපිට ඕන වෙන ටික කොච්චරද කියලා අපි ප්‍රමාණයද? ඒක ප්‍රමාණය සමාධිය වැඩි වෙන්න භාවනාව ඉහළට යන්න ඉතින් අර ඒක ඒකේ තීව්‍රතාවය වැඩි වෙනවා. දැන් අපි හිතමු නෙක්ඛම්මය කියලා කියන්නේ නෙක්ඛම්මේ ප්‍රමාණයන් තියෙනවනේ කියන්නේ තීව්‍රතාවය මේ වැඩි වෙනවා. يعني මේවයි ගුණයන් වෙන අපි දැන් සමාධිය එන්න වැඩි වෙනවනේ අපිට තේරෙන එකක් ගනිමු අපි. සමාධිය අපි කිව්වනේ සමාධියම මට්ටම් කිව්වනේ.
පරිකර්ම, උපචාර, අර්පණා. මේ සමාධියේ මට්ටම්. ඒතර මේවත් ඒවයි එන්න දියුණු වෙන මේවයි තීව්‍රතාවයන් වැඩි වෙනවා. ඒකයි. ඒක ඉතින් අර කිව්වා වගේ සම්පූර්ණයෙන් දැන් සමතේ මට්ටම දැන් මේක යනවා දැන් අපිට එක්තරා මට්ටමකදී අපි මේ කමඨහන අරගෙන ආනාපාන සති භාවනාව අරගෙන එක්තරා මට්ටමක් දක්වා සමාධිය දියුණු කරනවා. එතනින් එහාට අපි සමාධි මට්ටමේ යන්නත් පුළුවන් ඒ පාරෙන් ගිහිල්ලා අතන අපිට යන්න පුළුවන් පංචම ධානයට දක්වා. එතනින් එහාට තව යන්නත් පුළුවන් අභිඥා යනවා නම් ඉතින් පැත්තට යන්න පුළුවන්. එතනින් හැරලා ඕනනම් යන්න පුළුවන් කොහටද යන්න පුළුවන්. එතනින් මොහොම ගිහිල්ලා එක පැත්තකින් යන්න පුළුවන් අභිඥා වලට. අනිත් පැත්තේ යන්න පුළුවන් අරූපාවචර. තේරුණාද දැන් පටන් ගත්තනේ අපි ආනාපාන සතිය පටන් අරගෙන යනවා. ගිහිල්ලා ඉස්සෙල්ලම යනවා පරිකර්ම. ඊළාට උපචාර. ඊළාට අර්පණා මට්ටමේදී ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. පංචම ධානයේදී අපිට ඕන අර්පණානම් අභිඥානම් උපද්දන්න ඕන. අපි අභිඥා උපද්දනවා. අභිඥාත් වර්ග කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ ඕන එක උපද්දන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය වෙන අභිඥා 5ක් දක්වා 5කට යයි මේක නම් ඕනේ. ඒක මේ අනිත් එක නම් ඕනේ. ඒක එහෙම 5ක් තියෙනවා. ඉතින් යන්නේ. එහෙම නැත්නම් එතෙන්දී මොකද කරන්න පුළුවන්? අරූප ධාන වලට යන්නත් පුළුවන්. අරූප ධාන කියන්නේ අරූපාවචර ධාන 4ක් තියෙනවද? ඒ 4ට යන්නත් පුළුවන් එතනින්. හරිද? එතනින් ගිහලා වෙන එක යන්න ඕනේ ඒ පාර. අරකේ යන්න ඕනේ වෙන විදිහක තව පාරක තමයි යන්නේ. යන්නේ අරූප ඥාන උපදින්නවා. හරිද? එතෙන්ට ගිහිල්ලා ඕනනම් අපිට මේ මට්ටම එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මගදීම යම් මට්ටමකදී ඥාන මට්ටම දියුණු කරලා අපි අනිත්‍ය මෙනෙහි කරනවා. ත්‍රිලක්ෂණය මෙනෙහි ත්‍රිලක්ෂණයට හරවනවා. හරවලා යනවා අනිත් පැත්තෙන් මාර්ගඵල පැත්තට යනවා. ඊට පටන් ගත්තේ මේකෙන් ගිහිල්ලා ඕන පැති වලට යන්න පුළුවන්. යන්නේ කොහාටද? යන්න ඕන කොහාටද? යන පැත්තට යන්න පුළුවන් ඒක. හරි නේද? එතකොට මූලික කොටස සමතේ යම් මට්ටමක් දක්වා යන්න වෙනවා අපිට. ගිහිල්ලා තමයි ඊට පස්සේ එක්තරා අවස්ථාවක තමයි මේක අපි සමතය කියලා මේ සමතේ මූලික මට්ටමට මේ මූල මට්ටමේ සමතය තමයි දිනු කරන්නේ. අපි ඇත්තටම මේ සතිපට්ඨානේ තියෙන ඔක්කොම භාවනා ක්‍රම කීයක් තියෙනවද? 21ක් තියෙනවා. ඒ 21කින් දෙකක් තියෙනවා සමත පූර්වාංගම විදර්ශනා කියලා. ඒ දෙක තමයි මොනවද? කායගත ආනාපාන සතියයි කායගත සතිය. දැන් අපි ඉස්සෙල්ලා කතා කර කායගත සතියයි. ඒ කියන්නේ සමත පූර්වාංගම විදර්ශනා. සමත ඉස්සෙල්ලා තමයි මුල මට්ටමේදී සමතේ යන්නේ. ගිහිල්ලා ඊට පස්සේ ඒක ත්‍රිලක්ෂණයට ආරවලා විදර්ශනාවට යොමු වෙනවා. හරිද? ඒතර අපිට මුලදීම හුස්ම රැල්ල ගැන හිතලා ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න බෑනේ. ඉස්සරහා සමාධිගත වෙන්න ඕන. සමාධිගත වෙලා තමයි ත්‍රිලක්ෂණයට යන්නේ. ඒතර ඒක ඒ නිසා තමයි අපි කියන්නේ සමත පූර්වාංගම විදර්ශනා කියලා. එතකොට කායගත සතියයි ආනාපාන සතියයි සමත පූර්වාංගම විදර්ශනා. සමතෙන් පටන් අරන් විදර්ශනාවට යනවා. එතකොට ඒ වගේ එකක්ද මේකෙන් ගිහිල්ලා ඕනම තැනකට යන්න පුළුවන්. අර කිව්වා වගේ ඕන තැනකට යන්න පුළුවන්. එතකොට එසේ ඒකත්වයට පත්වෙද්දී සිතින් ඉවත් වන්නා වූ නීවරණයෝ නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව, අවිද්‍යාව, අර්ථිය සහ සියලු අකුසල ධර්මයෝයි. ආනාපාන සති භාවනාව කිරීමේදී තම සිත එම අරමුණට මනාව එකඟ නොවන බවත් වෙනත් අරමුණු වලට සිත දුවන බවත් බොහෝ විට ඇසෙන ප්‍රශ්නයකි. සිතෙහි මෙම පෙර සූදානම ප්‍රමාණවත්ව නොතිබීම ඊට ප්‍රධාන හේතුවයි. එනිසා උපද්‍රව ධර්ම සිතේ තදින් බලපැවැත්වෙන වේලාවන් මුලින් උපක්‍රමශීලීව මගහරින්න. උපද්‍රව ධර්ම අඩු වේලාවන් තෝරාගෙන නැවත උත්සාහ කරන්න. ඒ අතරතුර ඉහත සඳහන් අන් භාවනා වරින් වර කරමින් ආනාපාන සතිය සඳහා සිතට අවශ්‍ය උපකාරය ලබා දෙන්න. ටික කලකින් සිත ආනාපාන සතියට මනාව කැමති වෙන බව ඔබටම දැනේවි.
ඉතින් මේක අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර භෞතිකව අපිට ඒ පරිසරය සකස් කරගන්නත් වෙනවා. දැන් ඒකත් මේකේ මුල ටික තියෙනවා. ඒතර ඒ මොනවද අපි කෙටියෙන් පොඩ්ඩක් මතක් කරගත්තොත් මේක ඉතින් භාවනාවට සූදානම් වෙනකොට අපිට බොහෝ දේවල් ගැන සැලසුම් කරන්න තියෙනවා. ඒක සැරේටම අපිට අවශ්‍ය වෙන හිටපු ගමන් එහෙම යන්න බෑ. එතකොට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න බොහෝ කාරණා ගැන අපිට අවධානය යොමු කරන්න තියෙනවා. ඒත් අපේ ඉලක්ක වලට යන්න නම් දැන් මෙන්න මේ පොතේ නම් ගොඩක් තියෙනවා. ඉතින් කියවන්න පුළුවන් නම් හොඳයි. දැන් මෙන්න මේ පොතේ තියෙනවා. දැන් මේක තියෙනවද ලංකාවේ නෑනේ. දැන් 439 පිටුවේ සමාධිය ලැබිය යුතු වැඩපිළිවෙල තියෙනවා. ඒතර ඒකෙදි අපිට මොනවද කරන්න තියෙන්නේ? මූලිකව කාරණා 7ක් තියෙනවා. මොකද්ද කරන්න ඕන? සිල් පිරිසිදු කරගත යුතුය. දශවිධ පරිබෝධයෙන්ම දුරු කට යුතුය. කමඨහන් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ස්වකීය චාරිත්‍රානුකූල වූ කර්මස්ථානයක් ලබාගත යුතුය. සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථානයන් අත්හැරිය යුතුය. සමාධි භාවනාවට යෝග්‍ය ස්ථානයකට එළඹිය යුතුය. සුළු පරිබෝධයන්ද දුරු කට යුතුය. භාවනාවට නියම විදි එකකුදු නොපිරි හෙළමින් භාවනා කළ යුතුය. එතකොට මේ වගේ සැලකිලිමත් යුතු බොහෝ කාරණා තියෙනවා. සිල් පිරිසිදු කරගන්න ඕන කියන්නේ අවශ්‍ය විදියට සීලය පිරිසිදු කරගන්නවා. දශවිධ පරිබෝධයත් එකත් පොඩ්ඩක් මතක් කරගමු. ආවාස පරිබෝධය, කුල පරිබෝධය, ලාභ පරිබෝධ, ඝන පරිබෝධ, නව කර්ම පරිබෝධ, අද දාන පරිබෝධ, ඥාති පරිබෝධ, ආබාධ පරිබෝධ, ග්‍රන්ථ පරිබෝධ, ඉදි පරිබෝධ. ඒතර මේ ආකාරයෙන් දශ පරිබෝධයන් තියෙන. පරිබෝධයන් කියලා කියන්නේ මොකද්ද? අපිට මේ බාධාවන් පරිබෝධ කියන්නේ බාධාවන්. එතකොට මේ ආකාරයෙන් අපිට ගොඩක් මේකේ පැහැදිලි කරන්න තියෙන දැන් සාකච්ඡා කරන්න ඔක්කොම කරන්න අපි කියමු ආවාස පරිබෝධ කියන්නේ වාසස්ථානයේ නොඇලිය යුතු. ඇලෙන්නේ නැතුව ඉඳීම. කුල පරිබෝධය කියන්නේ මව්පිය නෑමිතුරන් ආදීන් කෙරෙහිත් උපස්ථාන කරන්නවුන් කෙරෙහි ඇලීමක් නැතිවීම තමයි කුල පරිබෝධය කියලා. ඇතිවීම. ඒ කියන්නේ වාසස්ථානයන්හි ඇලෙන එක තමයි ආවාස පරිබෝධය කියන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? නොඇලී සිටීම. කුල පරිබෝධය කියලා කියන්නේ නෑ මව්පිය නෑ මිතුරු ආදීන් කෙරෙහිත් උපස්ථාන කරන්නවුන් කෙරෙහිත් ඇලීමක් ඇති කර ගැනීම තමයි කුල පරිබෝධය කියන්නේ. ඒතර ඒකෙන් මිදෙන්න ඕන. ඊළඟ ලාභ පරිබෝධය කියලා කියන්නේ ලාභ සත්කාරාදීහි ඇලීම තමයි ලාභ පරිබෝධය කියන්නේ. ඒකට ඒකෙන් බැහැර වෙන්න ඕන. ඝන පරිබෝධය කියන්නේ ඝන පරිබෝධය කියලා කියන්නේ සුත්තාන්ත අභිධර්ම ආදී වශයෙන් ධර්මයේ ඉගෙන ගන්නා පිරිසට පතපොත කියවීම අර්ථ කියාදීම ආදී යෙදෙන භික්ෂුන් වහන්සේට මහන්දම් පිරීමට හෝ භාවනා කර්මයේ යෙදීමට හෝ අවකාශයක් නොලැබේ. අන්න ඒ වගේ දැන් එහෙම හැදෑරීම් කරමින් උගන්වමින් ඉන්න අයට වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ භාවනා කරන්න. ඒවට ඇලිලා ඉන්න එක ඝන පරිබෝධය. පිරිවර ගොඩක් ඉන්නව නම් ඒ පිරිවර ඉඳීම මොකද්ද? ඝන පරිබෝධය. පිරිවර ගොඩක් ඉන්නව නම් ඝන පරිබෝධය. නව කර්ම පරිබෝධය. නව කර්මාන්තයක් කරනු ලබන්නේ නම් ඒ කටයුතු සොයා බැලීම. කර්මාන්ත කරන්න දැන් පන්සල් හදන්න. දැන් මේවා ඇත්තට මේ භික්ෂූන්ට කියලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. නමුත් දැන් මේකෙන් දැන් එකපාරට දැන් මේ අපිට හිතෙනවා දැන් ඝණයන් එක්ක දැන් අපි ධර්මය ඉගෙන ගන්න ඕනේ නැද්ද එතකොට කියලා. එතකොට එහෙම එකක් එනව නේද? අපි මුකුත් ධර්මය දන්නේ නැතුව අපි භාවනා කරන්න යනවා. ඒතකොට ඒක හරියද? ඒකත් නිවැරදි නෑ දැන්.
දහම අපිට ඉගෙන ගන්න වෙනවා කොහොමද භාවනා කරන්න කියන එක ඉගෙන ගන්න වෙනෝනේ. ඒක ඉගෙන ගන්න වෙනවා කොහොමද භාවනා කරන්නේ. එතකොට ත්‍රිලක්ෂණයට හරවන්න නම් අපිට පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගන්න වෙනෝනේ. කොහොමද ත්‍රිලක්ෂණයට හරවන්නේ පරමාර්ථ දන්නේ නැතුව. එතකොට ඒව ඉගෙන ගන්න වෙනවා. දැන් ඒව ඉගෙන ගනිපු කෙනෙක් ගැනයි මේ කියන්නේ මෙතන මේ ගණිපරිබෝධිය කියලා කියන්නේ. ගණපරිබෝධිය කියලා කියන්නේ ධර්මය භාවනා කරන්න මට්ටමට අවශ්‍ය මට්ටමට තියෙන එහෙම තියෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට මේ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ අනිත් අයටත් අදාළයි මේක ගිහියන්ටත් අදාළයි. ඒකට එහෙම කෙනෙක් උගන්න ඉන්නවා භාවනා කරන්න නැතුව. අන්න ඒකට තමයි ගණපරිබෝධිය කියලා කියන්නේ. ඒකට එතකොට ඒ ධර්මය ඒක භාවනා කිරීම සඳහා අවශ්‍ය වෙන ඒ දහම් දැනුම අවශ්‍යයි. නැත්නම් භාවනා කරන්නේ කොහොමද? ඒ දැනුම තියෙන කෙනෙක් ඒක ප්‍රායෝගිකව ක්‍රියා කරවන්නේ නැතුව අර දහම් උගන්වමින් ගණයා සමග හැසිරීමෙන් ඉඳීම තමයි ගණපරිබෝධිය කියන්නේ. ඒ ගණයා නිසා උන්වහන්සේට භාවනාවේ යෙදෙන්න කාලයක් නැති වෙනවා. ඒක තමයි ගණපරිබෝධිය කියන්නේ. ඊට පස්සේ නව කර්ම පරිබෝධය කර්මාන්ත දැන් මේ පන්සල් හදනවා ඒ වගේ කර්මාන්ත තියෙනවනේ කර්ම ඒවට කියනවා අපි කර්මාන්ත කියලා. ඒතර ඒව හද ඉන්නකොට භාවනා කරන්න අවස්ථාවක් නැති වෙනවා. අන්න ඒකට කර්මාන්ත නව කර්ම පරිබෝධය. අද්දාන පරිබෝධය. ඒතර අද්දාන පරිබෝධය ආරණ්‍යගතව හෝ අන්තැනක හෝ භාවනාවේ යෙදී සිටින පුද්ගලයාට යම් කලෙක ප්‍රත්‍ය සෙවීම පිණිස හෝ අන් කටයුත්තක් සඳහා හෝ යම් තැනක යාමට කැමැත්තක් ඇති වුවොත් ඒ ගමන් යාමට උපන් සිත අන්න නිතර ගමන් යන්න මේ හිතක් උපද්දෙනවා. අන්න ඒකට කියනවා අද්දාන පරිබෝධය කියලා. ඥාති පරිබෝධය. ඥාතිහු ආචාර්ය උපාධ්‍යාය සද්දි විහාරකයේ අන්තේවාසිකයේ සමානෝපාධ්‍යායකය සමානාචාර්යකය යන ගෘහයේ මව්පිය සහෝදරාදී මේ ඥාතීන්ට යම් ගිලන් භවෙක් හෝ අන් කටයුත්තක් හෝ ඇති වී තමාගේ පැමිණීම අපේක්ෂා කරන්නේ නම. අන්න ඒකට කියනවා ඥාති. ඥාතීන් ඉන්න නිසා ඒ ඥාතීන්ට මගෙන් ඒගොල්ලා මගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේගේ කියලා හිතමු. පැමිණීම බලාපොරොත්තු නිසා ඒ අයට මේ සත්කාර කරන්න යෑම කියන එක යෑමට අවශ්‍යතාවය අන පරිබෝධයක්. ඒක ඥාති පරිබෝධය කියනවා. ආබාධ පරිබෝධය රෝගීකින් පෙළෙන්නේ නම් ඒක ආබාධයක්. ආබාධය නිසා අන පරිබෝධයක්. අන භාවනාවට බාධාවක් ඇති වුණා. ග්‍රන්ථ පරිබෝධය ධර්මයේ සත්‍යයන කිරීම ධාරණය පරිපුච්ඡාය යනාදී වූ කෘත්‍යයන්හි නිරත නිතර ව්‍යාවෘත වේ නම් එයද භාවනා කර්මයට පරිබෝධය. ඒ ග්‍රන්ථ හදාරමින් ඉන්නවා. අතන ඉස්සෙල්ලා කිව්වේ අපි ඝන පරිබෝධයනේ. ධර්මයේ උගන්වමින් ඝණයා නිසා පරිබෝධයක් ඇති වෙනවා. මෙතන මොකද වෙන්නේ? ධර්මයේ හැදෑරීම නිසා පරිබෝධයක් වෙනවා. ඒකට කිව්වා ග්‍රන්ථ පරිබෝධය. ධර්මයේ හැදෑරීමේ උමනාව නිසා පරිබෝධයක් වෙනවා. ඒක ග්‍රන්ථ පරිබෝධය. අතන උනේ ඝණයා නිසා. ඝණයාට උගන්වන්න යන නිසා ඝන පරිබෝධය. දෙකක් ඒක. ඊට පස්සේ 이르දි පරිබෝධය පෘථග්ජන 이르දියේ පරිබෝධකයක් වන්නේ විදර්ශනා භාවනාවට. එතකොට පෘථග්ජන 이르දිය කියලා කියන්නේ අර කියන විදර්ශන මේ විදර්ශනා නෙවෙයි මේ අභිඥා. අභිඥා ආවහම අභිඥා තිබීම විදර්ශනාවට බාධාවයි. එතකොට විදර්ශනාව කරන්න බාධාවක් වෙනවා. අභිඥා ලැබීම 이르දි. පෘථග්ජන කියන්නේ මේ ලෞකික ධානය ගැන කියන්නේ. ලෞකික ධානය තියෙනවා නම් ඒක විදර්ශනාවට පරිබෝධය. ඔන්න ওই ටික තමයි දශවිධ පරිබෝධ. මොනවද? ආවාස පරිබෝධ, කුල පරිබෝධ, ලාභ පරිබෝධ, ඝන පරිබෝධ, නව කර්ම පරිබෝධ, අද්දාන පරිබෝධ, ඥාති පරිබෝධ, ආබාධ පරිබෝධ, ග්‍රන්ථ පරිබෝධ, 이르දි පරිබෝධ. ඔන්න ওই 10. එතකොට ඒක ආකාරයෙන් පරිබෝධ 10ක් තියෙනවා. දශබෝධ ওই 10ම දුරු කරන්න ඕන. එතකොට ඒ ආකාරයෙන් සමාධිය වඩන්න නම් ඒ පරිසරය ওই විදිහට සකස් කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ
ඊට පස්සේ අපි ඊළඟ පිටුවට යන ආනාපාන දෙවෙනි පිටුවනේ තියෙන හතරවෙනි පිටුවනේ තියෙන්නේ නේ. ඒකට නේද යන්න තියෙන අපිට. ආනාපාන සති සමාධි භාවනාවේ ආනිසංස. එසේ උපද්‍රව දුරු කොට පෙර සූදානම් කරගත් සිතෙන් ආනාපාන සතිය වඩන විට ඉන් ලැබෙන මහත් වූ ආනිසංස මජ්ක්‍ධිම නිකායේ එන ආනාපාන සති සූත්‍ර ආරම්භයේදී තථාගතයන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක. මහණෙනි වඩන ලද නිතර වඩා මනාව දියුණු කරගන්නා ලද ආනාපාන සතිය මහත්ඵල වේ. මහානිසංස වේ. මහණෙනි වඩන ලද නිතර වඩා මනාව දියුණු කරගන්නා ලද ආනාපාන සතිය සතර සතිපට්ඨානය සපුරාලයි. වඩන ලද නිතර වඩා මනාව දියුණු කරගන්නා ලද සතර සතිපට්ඨානය සප්ත බොජ්ජංග ධර්මයන් සපුරාලයි. වඩන ලද නිතර වඩා මනා දියුණු කරගන්නා ලද සප්ත බොජ්ජංග ධර්මයෝ විද්‍යාවත් විමුක්තියත් සපුරාලත්. ක්‍රමයෙන් සතර සතිපට්ඨානයත් සත්ත බොජ්ජංග ධර්මත් වැඩි අවසන උතුම් විද්‍යා විමුක්ති ලැබීම බුදුන් වදාළ පරිපූර්ණ ආනාපාන සතියේ මහා ආනිසංසයයි. වෙනත් ආනාපාන සති භාවනාද තිබෙන බව සංයුක්ත නිකායේ එන අරිට්ඨ සූත්‍රයේ වෙනත් ආනාපාන සති භාවනාවක් ඇත. ඒවා නැතයි නොකියමි. එනමුදු පරිපූර්ණ ආනාපාන සතිය නම් මෙය වෙයි යනුවෙන් දේශනා කර තිබීමෙන් පැහැදිලි වෙයි. ඒතර අනිත් ආනාපාන සති භාවනා කියලා කිව්වේ ප්‍රාණායාම කියලා කිව්වා කියන විදිහේ හුස්ම හැසිරවීම වෙන වෙන විදිහට කරනවා. ඒතර ඒකෙදී ගොඩක් වෙලාවට මේ යෝග ව්‍යායාම වලදී හුස්ම ගැනීමත් එක්ක කරන යෝග ව්‍යායාම තියෙනවා. ඒතර ඊට සම්බන්ධ වෙනත් ශාසනවල තමයි ඒවා එන්නේ. ගොඩක් වෙලාවට Hindu ආගමත් එක්ක බැඳිච්ච ඔය මේ යෝග ව්‍යායාම Hindu මේ ආගමත් එක්ක බැඳිච්ච දෙයක් තමයි යෝග ව්‍යායාම කියලා කියන්නේ. හුස්මත් එක්ක කරන ඒවා. හුස්මත් එක්ක බැඳිච්ච යෝග ව්‍යායාම. එතකොට ඒවා තමයි පොදුවේ ප්‍රාණායාම කියලා කියන්නේ. එතකොට එහෙම භාවනාවක් තියෙනවා. නමුත් නිවැරදිම ආනාපාන සති භාවනාව තමයි මේ කියලා කියන එක තමයි උන්වහන්සේ දේශනා කරමින් මේ ආනාපාන සති භාවනාව නිවැරදිව කරන විදිය දේශනා කරන්නේ. ඊට පස්සේ කායානුපස්සනාව 3 අපි එකත් පොඩ්ඩක් බලමුනේ. 34යි. කායානුපස්සනාවේ මුල් පියවර. දැන් මේකත් ආයෙත් බෙදෙනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. එහෙම ආකාර තුනකට බෙදෙනවා. ඒක පටලව ගන්න එපා. දැන් අපි ඇත්තටම ආනාපාන සති භාවනාව දැන් ඔය කියන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කොහෙද එන්නේ? සතිපට්ඨානේ එන්නේ. සතිපට්ඨානේ තමයි ඔය ආකාර හතර එන්නේ. දැන් ඒ ආකාර හතර ගත්තාම ඇත්තටම ආනාපාන සති භාවනාව එන්නේ මොකේද? කායානුපස්සනාවේ. කායානුපස්සනාවේ භාවනාවක් තමයි ගාවනන්සේ පළවෙනි භාවනාව. පළවෙනි එක තමයි ආනාපාන සති භාවනාව. එතකොට ඒක එතෙන්දි කායානුපස්සනාවට තමයි ආйти. තේරුණාද? එතකොට කායානුපස්සනාවෙන් මේක තවදුරටත් වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවට දියුණු කිරීමක් තමයි මේ කරන්නේ. හරිද? නමුත් මේක මූලිකව කායානුපස්සනාවේ භාවනාවක්. ඒතර පටලව ගන්න එපා. ඒතර අපි කායානුපස්සනාවේ මුල් පියවර 4ක් තියෙනවා. ඒ පියවර 4න් 4 ඉක්ම වුණාට පස්සේ ඊළඟ පියවරට යනවා වේදනානුපස්සනාවේ පියවර 4ක්. ඒක 4 ගිහිල්ලා ඊළඟ පියවරට යනවා චිත්තානුපස්සනාවේ පියවරයන් 4ක්. ඒක 4 වුණාට පස්සේ යනවා ධම්මානුපස්සනාවේ පියවරයන් 4ක්. එහෙම තමයි මේක යන්නේ. ඒතර මේ තමයි කායානුපස්සනාවේ පියවරයන් 4. මහණනි කෙසේ වඩන ලද කෙසේ නිතර වඩා මනාව දියුණු කරගන්නා ලද ආනාපාන සතිය මහත්ඵල වේද මහානිසංස වේද මහන්නේ මේ සඳහා මහන ආරණ්‍යගතව හෝ රුක්ෂ මූලකතව හෝ ශුන්‍යාගාරගතව පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය පරිමුඛ
නිමිත්තෙහි පිහිටුවාගෙන ආශ්වාසයෙහි ප්‍රශ්වාසයෙහි සිහිය පවත්වයි. එතකොට මේක උපනිබන්ධනා නිමිත්ත. දැන් උපනිබන්ධනා නිමිත්ත ඒ වචනේ තියෙන්නේ මේ ඔක අර පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තමයි තියෙන්නේ. සතිපට්ඨානෙ එහෙම කියන්නේ නැහැ. නමුත් පරිමුඛං උපට්ඨපෙත්වා කියලා කියනවානේ. ඒ කියන්නේ අර සිහිය මනාව පිහිටවා ගැනීම කියන එක කියනවා එතන. එතකොට ඒක තමයි උපනිබන්ධනා නිමිත්ත. එතකොට අපි බලමු ඉස්සරහට මොකද්ද කියලා. උපනිබන්ධනා නිමිත්ත. චිත්ත සමාධියක් අත්වින්දද ආනාපානා සතියෙහි අධියර 16ම සිත වැඩිම අපහසු බව පවසන අය හමු වෙයි. ඊට අමතරව චිත්ත සමාධියකට සිත කෙසේවත් එකඟ නොවන බවත් දුවන බවත් විචිත්‍ර වර්ණ සටහන් නො වෙනත් නිමිති සිතින්ම සාදා Tamanට පෙන්වන බවත් බොහෝ දෙනා පවසන නිතර අසන්නට ලැබේ. මේ අපහසුකම් සියල්ලම පාහේ පැන නගින්නේ උපනිබන්ධනා නිමිත්ත තථාගතයන් වහන්සේ පෙන්වා දුන් අයුරින් මනා වඩා නොගෙන ඉහළ පහළ යන හුස්ම පමණක් අරමුණු කරගෙන මේ භාවනාවට හුරු වීමේ. එතකොට මෙතන උපනිබන්ධනා නිමිත්තට හුරු වෙන්නේ නැතුව අර ඉහළ පහළ යන හුස්ම ගැන විතරක් දැකපු බලන නිසා තමයි මේ ඉක්මනට සමාධියට එන්න බැරි. වෙන්නේ සමාධියට එන්න අපහසුව තියෙන්නේ. එතකොට මේ එක තමයි අපි දැන් අඳුර ගන්න ඕනේ මොකද්ද මේ ආශ්වාසය මොකද්ද ප්‍රශ්වාසය මොකද්ද උපනිබන්ධනා නිමිත්ත මොකද්ද කියලා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මොකද්ද උපනිබන්ධනා නිමිත්ත ආශ්වාසය මොකද්ද ප්‍රශ්වාසය මොකද්ද? ওই තුනනේ දැනගන්න ඕනේ. ඒ නිසා උපනිබන්ධනා නිමිත්ත මුලින්ම මනාව හුරු කරගන්න. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සිහිය ඒ මත වඩා ගන්න. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ආනාපාන සති කතා යටතේ මෙහි එන උපනිබන්ධනා නිමිත්ත වඩා සවිස්තරව මෙසේ දේශනා වේ. ඔය ඒක තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තමයි. උපනිබන්ධනා නිමිත්ත ගැන පැහැදිලිව තියෙනවා. නිමිත්තද ආශ්වාසයේද ප්‍රාශ්වාසය යන මේ තුන් ධර්මයෝ එක්සිතකට අරමුණු නොවන බව මින් පෙන්වා දී ඇත. ඒක හරිනේ නේද? හරිද ඒක? ආශ්වාසයයි උපනිබන්ධනා නිමිත්තයි ප්‍රශ්වාසයයි එක සිතකට අරමුණු වෙන්නේ නැහැනේ. දැන් සිත කියන්නේ වේගයෙන් ඇති වෙන එකක් නේද? ඔව්. එතකොට ආශ්වාසය අරමුණු වෙච්ච එකට නෙමෙයි උපනිබන්ධනා නිමිත්තට අරමුණු වෙන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්වාසය අරමුණු වෙන්නේ. ඒතර ඒක තමයි ඔන්න රූප සටහනකින් පෙන්වනවා මේ තුන් ධර්මය ආශ්වාසය උපනිබන්ධනා නිමිත්ත ප්‍රශ්වාසය එක් සිතකට අරමුණු නොවේ. හරි නේද? එතකොට මේ තුන් ධර්මයන් මනා නුවණින් නොදන්නේ නම් භාවනාව නොලැබේ. එක් සිතකට එක විට අරමුණු නොවුවද මේ තුන් ධර්මයන් නොදන්නා හට ආශ්වාස ප්‍රශ්වාසය උපනිබන්ධනා නිමිත්ත ආනාපාන සති සමාධි භාවනාව නොලැබේ. නිමිත්තද ආශ්වාස ප්‍රශ්වාස යන මේ තුන් ධර්මයෝ එක් සිතකට අරමුණු නොවේ. මේ තුන් ධර්මයන් මෙසේ ඊළඟ පිටුව නොනුවණින් මෙසේ මනා නුවණින් දන්නේ නම් භාවනාව ලැබේ. එහිදී සිත නොවැසිරෙයි. උත්සාහය සාර්ථක වේ. උපක්‍රමයේ සඵල වේ. උසස් දියුණු ඥාන ලැබ ගනී. උත්සාහය යනුවෙන් ඉහත යොදා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ කයත් සිතත් මනාව ආනාපාන සතියට යොමු කිරීමයි. උපක්‍රමය යනුවෙන් ඉහත යොදා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ සිතේ උපක්ලේශයෝ ප්‍රහීන වීමත් විතර්කයෝ සංසිඳීමත් වේ. උසස් දියුණු ඥාන ලැබ ගනී යනුවෙන් ඉහත දක්වා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ සිතෙහි ප්‍රඥාව වැඩි සංයෝජන ප්‍රහීන වී කෙලෙස් අනුශය ධර්මයෝ ප්‍රහාණය වීමයි. කුමන ලෙසින්ද මේ තුන් ධර්මයෝ එක සිතකට අරමුණු නොවන්නේ? මේ තුන් ධර්මයෝ නුවණින් දැනගන්නේ සිත නොවිසිරෙන්නේ උත්සාහය සාර්ථක වන්නේ උපක්‍රමයේ සඵල වන්නේ උසස් දියුණු ඥාන ලැබෙන්නේ. ඊට පස්සේ සමභූමි භාවයක පීඨා ඇති ගසක් වෙන උපමාවක් කියනවා. දැන් මෙතන කියන්නේ අතර මේක තේරුන්නේ නැහැ මේ කියනකොට නේ. මේ කියන්නේ මේක. ඒ කියන්නේ දැන් අපි මෙනෙහි කරන්න ඕන උපනිබන්ධනා නිමිත්ත කියලා කියන්නේ අපි හුස්ම රැල්ල ගන්නකොට අපි කියනනේ හුස්ම රැල්ල වදින තැනක් තියෙනවනේ.
ඒතර ඒ නාසිකාග්‍රය හෝ තොල ගන්නත් පුළුවන්. නාසිකාග්‍රය ගනිමු. නාසිකාග්‍රය තමයි උපනිබන්ධනා නිමිත්ත. හරිද? ඒතර සිත පිහිටවන්නේ ඒතන. එතන පිහිටවගෙන ඒතර මෙනෙහි කරන්නේ අරමුණු විදියට ගන්න එතන. එතන පිහිටවගෙන එතනින් හුස්ම රැල්ල උඩට යනවා. ආශ්වාසයේදී උඩට යනවා. එතකොට ආශ්වාසය එන දිහා බලාගෙන ඉන්නවා. ආශ්වාසය එතනින් යන්නේ. එතකොට ඒකේ දිග ගැන කොතනින්ද කොච්චර දුරයිද කියලා බලන්න ඕනේ. එතකොට ඒකේ මුල මැද අග බලන්න ඕනේ. මුලදිම බලන්නේ නැහැ මේක. මම මේ නිකන් තේරෙන්න ඕන නිසා කිව්වේ ආශ්වාසය එතන ඉඳගෙන තමයි බලන්නේ ආශ්වාසය ගැන. ඊට පස්සේ ඒක මාරු වෙනෝනේ ප්‍රශ්වාසයට. දැන් දෙපැත්තට යන දෙකක් නෙන්නේ. මෙහාට යනවා මෙහාට යනවා. මෙහාට යනවා මෙහාට යනවා. දෙකක් මාරු වෙන්න ඕනේ. ඒ මාරු වීමේදී උපනිබන්ධනා නිමිත්තෙන් මිදෙන්නේ නැහැ. දැන් මේක ඉඩකඩ තියෙන්නේ අර ආශ්වාසය කරනකොට නිමිත්ත අපිට අර නිමින්දනා නිමිත්තෙන් ඇතුළට යන්න පුළුවන් හිත. ඇයි හුස්ම රැල්ල යනෝනේ. හුස්ම රැල්ල යනකොට අපි මොකද අරමුණත් යන්න උත්සාහ ගන්නෝනේ. දිගට ඇතුළට යන්න උත්සාහ ගන්නවා. ඒතර එහෙම යන්නේ නැහැ. ඒක දිහා බලාගෙන යන ටික යන්න දෙනවා. දැන් මෙහෙම ඔක කියන්නේ අර දැන් දොරටු පාලයා දොරටුව ළඟ ඉන්නවා ඉඳගෙන එන අය දිහා බලාගෙන ඉන්නවා. හරිද? එන අය දිහා බලාගෙන ඉන්නවා. යන අය දිහාත් බලාගෙන ඉන්නවා. ඒතකොට එයා යනවද එන අයගේ දිහා පස්සෙන් යන්නේ නැහැ නේ යා. යන්නේ දැන් මෙතනින් පිට වුණාම එයාගේ පස්සෙන් මෙයා යන්නේ නැහැ දොරටු පාලයා. ඒක තමයි එක උපමාවක්. හරිද? ඒතකොට ඒ වගේ ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා එතනම රැඳිලා ඉන්නවා. ඊට ප්‍රශ්වාසය දිහාත් බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේක දිහා දෙපැත්තට යන්න ගියොත් එන්නේ හිත විසිරෙනවා. එතකොට සමාධියට එන්න බැරි වෙනවා. ඒක නිසා ආශ්වාසය දිහා මෙනෙහි කරලා උපනිබන්ධනා නිමිත්තේ නවතිනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය මෙනෙහි කරනවා උපනිබන්ධනා නිමිත්තේ අර දෙකේ අතර ગેප් එකක් තියෙනව නේද? ආශ්වාසය සහ ප්‍රශ්වාසය. එතකොට කොහෙද හිත තියෙන්නේ? උපනිබන්ධනා නිමිත්තේ. උපනිබන්ධනා නිමිත්ත කිව්වේ අර නාසිකාග්‍රය. හරිද? තේරුම් ගන්න ඕනේ ඒකයි. හරිද? පැහැදිලිද? උපනිබන්ධනා නිමිත්ත කිව්වේ නාසිකාග්‍රය. හරිද? එතකොට එතෙන්දී ආශ්වාසය කරනකොට ආශ්වාසය මෙනෙහි කරනවා. ඊට පස්සේ උතන ප්‍රශ්වාසයේ එන්න ગેප් එක එතන තියෙනෝනේ ඉඩක් තියෙනෝනේ. ඒ ඉඩේදී නාසිකාග්‍රයම තමයි ඉන්නේ අපි. හිත තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසය ඔන්න එනවා. එනකොට ඒක මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒක ගියානේ කියුණ ගමන් ආයෙත් ඉඩක් එනවා. ආයෙත් නාසිකාග්‍රේම තමයි හිත තියෙන්නේ. අන්න එතන තමයි එතනින් මිදෙන්න දෙන්න හොඳ නැහැ. එතනින් මිදුනොත් හිත විසිරෙනවා. අතුල්වීම සහ පිටවීම ගැන විතරක් හිතුවම එහෙම හිත විසිරෙන්නේ නැහැ නේ. ඈ? අතුල්වීම සහ පිටවීම ගැන විතරක් හිතුවම හිත විසිරෙන්නේ නැහැ නේ. නෑ ඔය අපේ අපේ මට්ටමේදී විසිරෙන්නේ නැහැ. සමාධි මට්ටමේදී ඒ විසිරීම ඇති. අපේ සමාධියට යන්නේ. ඉතින් අපි ඉහළ මට්ටමට යන. ඔය අපේ මට්ටමනේ අපි අර ධානය වලට ගියේ නෑනේ තාම. අපේ මට්ටමෙන් බලන්නේ ඔය අපි කියන්නේ. නෑ එතන ප්‍රශ්නයක් නෑ කියලා. අපේ මට්ටමේ පරිකර්ම භාවනාවක් කරගන්න පුළුවන් ඒකින්. එතනින් එහාට උපචාරාර්පණා යන්න බෑ. අමාරුයි. ඒ පොඩි විසිරීම ඇති ඉතින්. ඒ පොඩි විසිරීම ඇති ඉතින් කර බොහෝ කාලයක් කරන්න ඕනේ. දැන් අපිට කරන්න නැතුව වැටෙන්නේ නැහැ ඕකේ තියෙන අමාරුව. අපිට ගැඹුරු අපි ධානය වලට ගිහිල්ලා නැහනේ. ඒතර එතනේ ඒ මට්ටමට යනකොට තමයි මේකේ වෙනස තියෙන්නේ. මේ පොඩි වෙනසක් අපිට මෙතන අපිට තේරෙන්නේ නැහැ ඕකේ ලොකු වෙනසක්. ඉහළ සමාධියකට යනකොට තමයි මේ පොඩ්ඩ ඇති ඉතින්. ඒක මහා විශාල වෙන මේ ප්‍රශ්නයක්. ඔව් ඒක සමාධිය වලට යන්න බෑ. සමාධිය තියාගන්න බෑ. විසිරෙනවා හිත. ඒක නිසා තමයි මේ භාගතුන් වහන්සේ මේක දේශනා කරන්නේ. තේරුණාද කියන්නේ? ඕකට උපමා කිහිපයක් තියෙනවා. පොඩ්ඩක් ඒක බලමු අපි. ඊට වෙලා මදි වෙයිද නැහැ. ඉරනම් මදි වෙයි. මේ පොතේ තියෙනවා උපමා කිහිපයක්. දැන් මේ පොතේම තියෙන එක අපි බලමු. මේ පොතේ තියෙන මෙන්න මේ ෆොටෝ එකක් තියෙනෝනේ. දැන් තා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. තා උපමා විසුද්ධි මාර්ගයේ තියෙන උපමාවක්. උපමා තුනක් තියෙනවා. ඒකෙන් මේකේ ඒ තුනෙන් දෙකක් තියෙනවා. තව විශේෂ එකක් තියෙනවා. ඒක අපි ඒක සාකච්ඡා කරමු. මේක මේ කියත මේ හරහට දාපු දඬු කඳක්. අපි කියවලිමු. එතකොට
ඔන්න ඒක කියනවා මේ තියෙන්නේ 9 වෙනි පිටුවේ අන්තිම එකට වඩා උඩින් තියෙන එක සම භූමි භාගයක ඔය තියෙන්නේ අර මේක ගැන උපමාවක් කියන්නේ මේ. උපමාවක් කියන්නේ සම භූමි භාගයක පිහිටා ඇති ගසක් වෙයි. මේ ගස එක්තරා පුරුෂයෙක් කියතකින් කපයි. එවිට ඒ ගසේ ස්පර්ශ වෙන කියත් දත් කෙරෙහි පුරුෂයා සිහිය පිහිටා සිටී. හරිද? මෙපිට ආවා ඌ හෝ එපිට ගියා ඌ හෝ කියත් දත් මෙනෙහි නොකරයි. එසේ වුවද මෙපිටට ආවා ඌ හෝ එපිටට ගියා ඌ හෝ කියත් දත් ගැන ඔහු නොදන්වා නොවේ. ඒවා ගැන මනා නුවණක්ද සහිත වෙයි. එවිට ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි. උපක්‍රම සඵල වෙයි. සම භූමි භාගයේ පිහිටා ඇති ගස උපරිමන්දනා නිමිත්ත මෙන්ද කියත් දත් ආශ්වාස ප්‍රශ්වාසයෝ මෙන්ද සිතන්න. යම්සේ ගසේ ස්පර්ශවන කියත් දත් කෙරෙහි පුරුෂයාගේ සිහිය පිහිටා සිටීද මෙපිට ආවා ඌ හෝ එපිට ගියා ඌ හෝ කියත් දත් මෙනෙහි නොකරයිද එසේද ඌ මෙපිටට ආවා ඌ හෝ එපිටට ගියා ඌ හෝ කියත් දත් ගැන ඔහු නොදන්නවාත් නොවේද. ඒවා ගැනත් මනා නුවණද සහිතද. එවිට ඔහුගේ උත්සාහය සාර්ථක වේද. උපක්‍රම සඵල වේද. එලෙසින්ම මහානතෙම නාසිකාග්‍රෙහි හෝ මුඛ නිමිත්තෙහි හෝ සිහිය පිහිටුවා හිඳිමින් මෙපිට ආවා ඌ හෝ එපිට ගියා ඌ හෝ ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි නොකරෙයිද. එසේ ඌ ඇතුළට ආවා ඌ හෝ පිටට ගියා වූ හෝ ආශ්වාස ප්‍රාශ්වාසයන් නොදන්නවත් නොවේද. ඒවා ගැනත් මනා නුවණද සහිතව එවිට ඒ උත්සාහය සාර්ථක වේ. උපක්‍රමයේ සඵල වේ. උසස් දියුණු ඥාන ලැබ ගනී. මෙලෙස මේ තුන් ධර්මයෝ එක සිතකට අරමුණු නොවි. එහෙත් මේ තුන් ධර්මයෝ නුවණින් දැන සිත නොවිසිරී උත්සාහය සාර්ථක වේ. උපක්‍රමයේ සඵල වේ. උසස් දියුණු ඥාන ලැබ ගනී. උත්සාහය යනුවෙන් ඉහත යොදා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ කයත් සිතත් මනාව ආනාපාන සතියට යොමු කිරීමයි. උපක්‍රමයේ යනුවෙන් ඉහත යොදා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ සිතේ උපක්‍රමයෝ උපක්ලේශයෝ ප්‍රහීන වීමත් විතර්කයෝ සංසිඳීමක් වෙයි. උසස් දියුණු ඥාන ලැබ ගැනීම යනුවෙන් ඉහත දක්වා ඇත්තේ ආරම්භ වීරිය සහිත කෙනෙකුගේ සිතේ ප්‍රඥාව වැඩි සංයෝජන ප්‍රහීන වී කෙලෙස් අනුශය ධර්මයෝ ප්‍රහාණ වීමයි. උපක්ලේශ ප්‍රහීන කර නොගත හොත් උපක්‍රමයේ සඵල නොවේ. විතර්ක සංසිඳීම හොඳින් සිදු නොවී යයි. එවිට ආනාපාන සති භාවනාවේ ඉහළ අධීරයන්ට සිත ගෙන යාමට නොහැකි වේ. නිසා උපක්ලේශ ගැන ඊතා හොඳින් දැන ඒවා ජය ගැනීම අවශ්‍ය වේ. දැන් මෙතන මේ කියන්නේ දැන් හරස් සමබිමක කියලා කියන්නේ මෙහෙම අපි සමබිමකනේ දාන්නේ නේ. අපි දණ්ඩක් මොකක් හරි කොටයක් කපනකොට කීයටක් අරගෙන පුරුෂයෙක් කපනවා. එතකොට ඒ කියත් දත් වලින් තමයි අර කොටය ඉරනකොට කියත් දත් වලින් මෙහෙම මෙහාට යවනවා නේද? කියත යවනවා ඉදිරියට. ඒතකොට එයාගේ අරමුණ තියෙන්නේ අර කැපෙන ස්ථානයේ නේද? දැන් එයානේ කපන්නේ. එයාගේ අරමුණ අර එළියට ගිය දත්වල ගැන එයාගේ මේ සිත පිහිටනවද? නෑ. එයා කපන්නේ අර කැපෙන අවස්ථාවේ තියෙන දත් ගැන තමයි එයාගේ එනකොට එනකොටත් කැපෙනවනේ. එනකොටත් කපනකොට ඒ කැපෙන දත් ටිකට විතරයි අදානය යොමු වෙන්නේ. හැබැයි එයා දන්නේ නැද්ද එළියට කොච්චර ගියාද මේ පැත්තට කොච්චර ආවද කියලා? නෑ ඒක දන්නවා. ඒක ගැන අවබෝධයක් තියෙනවා යාට. ඒක ගැන අවබෝධය තියෙනවා. හැබැයි එයාගේ ඒ මොහොතේ හිත තියෙන්නේ සිත පිහිටලා තියෙන්නේ අර කැපෙන දත් ටික ගැන. අන්න ඒ වගේ මේ හැපෙන හුලන් රැල්ල ගැන තමයි නාසිකාග්‍රයේ හැපෙන හුලන් රැල්ල ගැන තමයි මෙනෙහි කරන්න ඕන. එතකොට ඒකෙන් මෙහාට ගිය ටිකක් නැහැ මෙනෙහි කරන්නේ නැහැ. මෙහාට ගිය ටිකක් මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි අපිට අර කොච්චර හුලං යනවද නැද්ද කියන එකත් අවබෝධය තියෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි බලන්නේ මේක දිගු හුස්මක් මේක කෙටි හුස්මක් කියලා. අපි සතිපට්ඨානයේදී අපි දන්නවනේ මේක කෙටි හුස්මක් මේක දිග හුස්මක් කියලා අඳුර ගන්නවා. අන්න සිත පිටනවා. හැබැයි ඒකේ හුස්ම රැල්ල දිගේ ගෙනහිල්ලා නෙමෙයි අපි ඒක මෙනෙහි කරන්නේ. ඒක දැනගන්න ඕන මෙතනින් බලා ගන්න බැරිද ඒක? පුළුවන්නේ. ඒ කියන්නේ කියතේ දිගට කැපුණද කොටට කැපුණද කියලා අවබෝධය දැන් තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. නේද? දිගටද කැපුණේ කෙටියටද කැපුණේ? මෙහෙම කැපුණද මෙහෙම කැපුණද? සමහරලාට මෙහෙම කැපෙනවා සමහරලාට මෙහෙම කැපෙනවා නේද? ඕක සතිපට්ඨානයේ විස්තර කරලා තියෙන දෙන උපමා මොකද්ද?
යතු කැටය නේද? වඩුවෙක් හෝ වඩුවෙක්ගේ අන්තේවාසිකයෙක් ගෝලයේ යතු කැටය දිගට කැපෙනවා කොටට කැපෙනවා. එයාගේ අරමුණ තියෙන්නේ කැපෙන තැන නේද? කැපෙන එක ගැන නේද එයාගේ හිත තියෙන්නේ. යතු ගානකොට කැපෙනව නේද? ලීය කැපෙනවනේ. යතු ගෑවෙනවනේ. ඒ ගෑවෙන තැනයි එයා අරමුණු කරන්නේ. හරිද? ඒ දෙවනි උපමාව. ඒ අරකේ දීලා තියෙන ඒ යතු කැටේ උපමාව තමයි සටිපට්ඨානේ දීලා තියෙන්නේ අපිට. ඊට පස්සේ මේකේ තව මේ දෙකක් තියෙනවා. අපි ඒකත් ඒ උපමාව දෙකත් පොඩ්ඩක් මතක් කරගෙන නවත්තමු. අපි මේ කියන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා දෙවනි කොටසේ දෙවනි එකේ උපමා තව දෙකක් තියෙන මේ පිළිබඳ මේ අනුබන්ධනා නිමිත්ත සම්බන්ධයෙන් අනුබන්ධනා නිමිත්ත වශයෙන් මේක තියෙන්නේ 551 පිටුව 551 පිටුවේ තියෙන්නේ මව්පුතු දෙදෙන හරි මව්පුතු දෙදෙන නැගී දෝලාව පදවන පිළුතෙම දෝලාව මුල හුන්නේ යන්නාහුද එන්නාහුද දෝලාවේ දෙකෙලවර හා මැද දක්නේද ඒ දෙකෙලවර සහ මැද දක්නා පිනිස වෙහෙසීම නොකරන්නේද ඉපරිද්දෙන් මහනතෙම උපනිපන්දන නැමැති ස්තම්භ මූලෙහි නොහොත් නාසිකාග්‍රෙහි සිහියෙන් සිට ආශ්වාසය ප්‍රශ්වාසය නැමැති දෝලාව මෙනෙහි කොට පිටට නික්මෙන්නා වූද ඇතුළට වදනා වූද වාතය අනුව නොගොස් ස්පර්ශ වන්නා වූ ස්ථානයෙහිම අරමුණු කොට එහිම සිත මනා කොට පිහිටුවා ගනී. ඒ සඳහා අමුතු උත්සාහයක් නොකරන්නේ. මෙය පංගුලෝපමාව. පංගුලෝපමාව. උපමාව කියලා කියන්නේ උපමාව පංගුලෝ. පංගුලෝ කියලා කියන්නේ පංගුල කියන්නේ මේකට මේ දෝලාවට. දෝලාවේ දැන් පියපුතු දෙදෙනෙක් ඉන්නවා. ඒකේ තියෙනවා අපි මෙහෙම බලන් ඉන්නකොට දෝලාව මෙහෙම යනවා. හරිද? දෝලාව යනකොට දෝලාවේ දැන් මෙහෙම බලන් හිටියාම දෝලාවේ පදවන කෙනා පේනවද? දැන් මෙහෙම යනවා දෝලාව. දෝලාවේ පදවන කෙනා ඉස්සරහා දෝලාව කියලා කියන්නේ මේක උස්සගෙන යන එකක් නෙමෙයි වෙන්න ඕන. පදවන්න ඉස්සරහා ඉන්නවා මවයි පුතයි දෙපැත්තේ ඉන්නවා දෝලාවේ. කියන්නේ මේක අපිටම අශ්ව රියක් කියලා රියක තියෙන එකක් කියලා. ඒ වගේ එකක් වෙන්න ඕන මේක. අර උස්සගෙන යන එකක් නෙමෙයි මේ. පදවන්න ඉන්නවා පුතා ඉන්නවා මව ඉන්නවා. එතකොට මුල මැද අග කියලා ගමු ওই තුන් දෙනා. හරිද? දැන් මෙහෙම බලන් ඉන්නකොට මෙහෙම අපි බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට මෙහෙම යනවා දෝලාව දැන්. යනකොට ඒක ප්‍රිය පදවන්න පේනවද? එයා මුල ඉන්නේ. පේනවද? පේනවා. ඊට පස්සේ එයා යනවා ඉස්සරහ දෝලාව යනවා. ඊට පස්සේ මැද පේනවද? පේනවා. ඊට පස්සේ දෝලාවේ අග පේනවද? අග ඉන්නේ මව. එතන මුල මැද අග තුනම පේනව නේද? අන්න ඒ වගේ තමයි අර හුස්ම රැල්ලේ මුල මැද අග. පේන්නේ නැද්ද මෙතෙන්ට? දැනෙන්නේ නැද්ද? අන්න ඒක තමයි පංගුලෝපමාව කියලා කියන්නේ. හරිද? දෝලාව එහෙම යනකොට දෝලාවේ මුලත් පේනවා, මැදත් පේනවා, අගත් පේනවා. හැබැයි එක තැන බලාගෙන ඉන්නේ. නේද? එක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙනකොට මුලත් පේනවා, මැදත් පේනවා, අගත් පේනවා. පේනවද? පේනවා. ඒක තමයි පංගුලෝපමාව. ඊළඟට තව එකක් තියෙනවා දෝවාරික උපමාව. ඒ තමයි නගර දොරටුව රැක බලා ගන්න අර දොරටුපාල අපි ඉස්සෙල්ලා කිව්වේ. දොරටුපාලයා බලන්නේ එන කෙනා දිහා බලාගෙන ඉන්නවා. හරිද? එයාගේ පස්සෙන් ගිහිල්ලා බලනවද? නෑ එයාගේ පස්සෙන් ගිහිල්ලා බලන්නේ එන කෙනා දිහා බලාගෙන ඉන්නවා යන කෙනා දිහා බලාගෙන ඉන්නවා. දොරටුපා. ඒක තමයි දෝවාරිකෝපමාව කියලා කියන්නේ ඒක. ඊළඟට කකචෝපමාව කියලා කිව්වේ අපි දැන් කිව්ව එක. එතන ඔය දැන් අපි කිව්වේ කකචෝපමාව කියන්නේ කියත් උපමාව. අර දණ්ඩක් දාලා කැපෙන එක. එතකොට අපිට අරකට ඕනනම් ගන්න පුළුවන්. තාම මේකට වෙනස් වූ උපමාවක් තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ මට ඒක දැන් මතක් වෙන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ දවසේ මතක් කරනවා. එතකොට අර කියත් මේ අර මේ සතිපට්ඨානේ තියෙන්නේ සතිපට්ඨානේ තියෙන්නේ මේ අර මේ චතු කැටේ උපමාව තමයි ඒකේ තියෙන්නේ. හරි
අපි මේ උපමාවෙන් නවත්තමු. අපි ඊළඟ දවසේ ආරම්භ කරමු. එතකොට අපිට තියෙන 11 වෙනි පිටුව තමයි ඊළඟ දවසේ පටන් ගන්න තියෙන්නේ.